එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්. අපි නම් වැඩ ටික ආරම්භ කරමු. ඒතර අද දවසේදී අපි දුෂ්ටාවිතාවය ගැන තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඒතර මේ වෙද්දී පදාර්ථ ගුණ කියන පාඩම යටතේදී අපි සාකච්ඡා කරා පෘෂ්ටිකාන්තදී කියන කොටස සම්බන්ධව. එතකොට මේකේ මූලිකව ගත්තොත් කොටස් තුනක් තියෙනවා. එකක් ප්‍රත්‍යසතාව, දුෂ්ටාවිතාව සහ පෘෂ්ටිකාන්තතිය. ඒ වගේම තමයි මෙන්න මේ කොටස් තුන පිළිබඳව ඔබට කියන්න තියෙන දේ තමයි මේ කොටස් තුන එකිනෙකින් වෙනස්. හරිද? ඒ කියන්නේ කොටින්ම කියනවා නම් පෘෂ්ටිකාන්තතියට දුෂ්ටාවිතාවයේ මගින් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂතාවයේ මගින් දුෂ්ටාවිතාවයට හෝ පෘෂ්ටිකාන්තතියට බලපෑමක් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේ එක එකක් වෙන වෙනම ස්වාධීනව අපිට ඉගෙනගෙන යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි ඉස්සල්ලාම පෘෂ්ටිකාන්තතියෙන් මේ වැඩේ පටන් ගත්තේ. ඒ වගේම අපි පෘෂ්ටිකාන්තතිය සම්බන්ධව ගත්තොත් මෙතන ඒකේ තියෙන ගැටලු ටික අපි විසඳන්නේ කොහොමද කියන එක සම්බන්ධව PDF එකකින් ඒකේ විසඳීම් ටික ඉදිරිපත් කරා. නැත්නම් මාකින් ස්කීම් එකක් දුන්නා. අපි පන්තියේදී හදනවා වෙනුවට දැන් අපි අද දවසේදී බලාපොරොත්තු වෙනවා දුෂ්ටාවිතාවය කියන කොටස සම්බන්ධව මේ විදිහටම සාකච්ඡා කරන්න යන්න. හරි. ඒ වගේම තමයි මම හිතනවා දැන් අපි අර වෙබ්සයිට් එකක් එහෙම හදලා තියෙනවා. එතන මේ වෙබ්සයිට් එකේ තියෙන බලාපොරොත්තුව තමයි ඔබේ එක්සෑම් ටික අපිට ඔන්ලයින් කරගෙන යන්න. නේද? මොකද දැන් අපි විෂය නිර්දේශය අග්ගිස්සටම ඇවිල්ලා තියෙන්නේ. නේද? දැන් අපිට කවදා එක්සෑම් තිබ්බත් ගැටලුවක් නැහැ නේද? අපි අප්‍රේල් වෙද්දීම විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කරලා එක්සෑම් වලට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අප්‍රේල් වලින් පස්සේ තමයි අපි ඊළඟ වැඩ කොටස පටන් ගන්නෙ. හරිද? එතනින් පස්සේ තමයි අපි නේද එක්සෑම් එක වෙනුවෙන්ම සූදානම් වෙන්න යන්නේ. මෙන්න මේ අප්‍රේල් මාසයෙන් පස්සේ. ඒ කියන්නේ මේ මාසෙ ඉඳන් අපි ආරම්භ කරනවා වෙනම පේපර්ස් ටිකක් සාකච්ඡා කරගෙන ඒ ඉගෙනගත්ත සියලු සිද්ධාන්ත කරුණු ටික නැවත නැවත මතක් කරවගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට දැන් අපි එහෙනම් දුෂ්ටාවිතාවය කියන කොටස අද දවසේදී සාකච්ඡා කිරීම ආරම්භ කිරීමක් කරමු. හරි. බලගන්නකෝ පුතේ මෙහෙම. දැන් මේ දුෂ්ටාවිතාවයේ සම්බන්ධව කතා කරොත් එහෙම අපිට මෙන්න මෙහෙම කාරණාවක් කියන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දන්නවා පුතේ මේ තරලයක් තුලින් ගමන් කරද්දී අපේ චලිතයට විරුද්ධව තරලයේ මගින් යම්කිසි ප්‍රතිරෝධ බලයක් ඇති කරනවා. හරි. මේකට අපි කියනවා දුෂ්ටාවිතාවය කියලා. හරිනේ. ඇත්තටම ගත්තොත් අපි දන්නවා අර මොන හරි වස්තුවක් බිම තියලා ඇදගෙන යද්දී මෙන්න මේ තලයේ මගින් වස්තුවේ චලිතයට ප්‍රතිරෝධයක් ඇති කරන්නේ. ඒකටනේ අපි කිව්වේ ඝර්ෂණය කියලා. ඉතින් ඒ විදිහටම අපි කියනවා යම්කිසි තරලයක් තුලින් වස්තුවක් චලනය කරද්දී මෙන්න මේ වස්තුවේ චලිතයට විරුද්ධව තරලයේ මගින් නැති කරන ඝර්ෂණ බලයට අපි කියනවා දුෂ්ටාවිතාවය කියලා. හරි නේද පුතේ? right. දැන් ඉතින් අපිට මේ ගැන අදහසක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා මේ වාතය තුලින් ගමන් කරද්දී අපේ මත යම්කිසි දුෂ්ටාවී බලයක් ඇති කරනවා. නේද? අපේ චලිතයට විරුද්ධව කිසියම් බලයක් ඇති වෙනවා. මේකට අපි කියනවා දුෂ්ටාවී බලය කියලා. පැහැදිලිද පුතේ? තව මේ කතාව ඔබට ගත්ත හැකි මෙහෙම. දැන් මොනවා හරි වස්තුවක් අපිට ඕන නම් ජලය තුල මේ චලනය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් මෙහෙම ගන්නකො. ඔයා වාතය තුල ගමන් කරනවා කියලා හිතන්නකො. ඔයාට වාතය තුල ටිකක් වේගෙන් ගමන් කරන්න පුළුවන්. හැබැයි ඔය වතුර භාජනයකට බැස්ස කියලා හිතන්නකො. වතුර භාජනයකට බැස්සොත් මොනවද වෙන්නේ? ඔයාට ඒ තරම් වේගයෙන් මේ වතුර භාජනය තුල ගමන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හරි නේද පුතේ? ඊට පස්සේ අපි හිතමුකෝ වතුර භාජනයේ පැත්තකින් තියලා අපි ඔය එක්කෝ ඔයිල් භාජනයකට බැස්සා. එහෙම නැත්නම් අපි හිතමුකෝ කිතුල් පැණි භාජනයකට බැස්සා කියලා. ඒ වගේ එකකට බැස්සොත් එහෙම අපිට එච්චරවත් වේගෙන් ගමන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි අපේ චලිතයට විරුද්ධව මෙන්න මේ තරලයේ මගින් යම්කිසි ප්‍රතිරෝධී බලයක් ඇති කරනවා. හරිද? එතකොට ඔන්න ඔය ප්‍රතිරෝධී බලයට අපි කියනවා දුෂ්ටාවිතාවය කියලා. පැහැදිලිද? right. එහෙනම් අපි අද දවසේදී කතා කරන්න යන්නේ මෙන්න මේ දුෂ්ටාවිතාවය ගැන. ඒ වගේම තමයි පුතේ අපි කියනවා මේ ජලය වගේ තුනී ද්‍රවයන් ගත්තොත් ඒවල ඒ තරම් ලොකු දුෂ්ටාවිතාවයක් පවතින්නේ නැහැ. හැබැයි එන්ජින් ඔයිල්, කිතුල් පැණි මෙන්න මේ වගේ දේවල් ගත්තොත් එහෙම ඒවල තියෙන ප්‍රතිරෝධී බලය හුඟක් වැඩි. ඒ හින්දා අපි කියනවා ඒවල තියෙන දුෂ්ටාවිතාවය හුඟක් වැඩි කියලා. හරිනේ? දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ කාරණා ගැන. මේ දුෂ්ටාවිතා අධික ද්‍රවයන් කොහොමද සකස් වෙන්නේ? දුෂ්ටාවිතා අඩු ද්‍රවයන් කොහොමද සකස් වෙන්නේ කියන ගැන තමයි අද දවසේදී කතා කරන්න යන්නේ. right. අපි එහෙනම් බලමු අපේ පළවෙනි කාරණාවට යන්න. එතකොට මෙන්න මේ දුෂ්ටාවිතාවයේ යටතේදී මට ඔයාලට කියලා දෙන්න තියෙන පළවෙනිම කාරණාව තමයි කොහොමද මේ දුෂ්ටාවී බලය කියන කෙනාව හැදෙන්නේ කියලා. හරිද? මම කියනවා දුෂ්ටාවී බලය පිළිබඳව තමයි
මම ඉස්සල්ලාම සාකච්ඡා කරන්න යන්නේ. හරිද? එතකොට ඇත්තටම මෙන්න මේ දුෂ්‍රාවි බලයට අපි කියනවා නිව්ටන් සමීකරණය කියලා. හරිද? එතකොට ඇත්තට මොනවද තරලයක තියෙන ඝර්ෂණ බලය සම්බන්ධව අදහසක් නිව්ටන් විසින් තමයි ඉදිරිපත් කරන්නේ. ඒක නිසා මේකටම අපි කියනවා නිව්ටන් සමීකරණය කියලා. right බලගන්නකො පුතේ. මෙන්න මෙහිම කතාවක් කියනවා. ඔය දුෂ්‍රාවිතාවය ඇති වෙන්නේ මෙහෙමලු. දැන් සාමාන්‍යයෙන් අපි මොන හරි තරලයක් ගත්තොත් එහෙම මේ තරලයේ සමන්විත වෙනවා කියලා අපි සලකන්නේ හරියට නිකන් මෙහෙම තියෙන ද්‍රව ස්තර වලින් කියලා කියනවා. හරිද? මේ විදිහට තියෙන මේ ද්‍රව ස්තර ගණනාවකින්ලු මෙතනින් මේ තියෙන තරලයක් සමන්විත වෙන්නේ කියලා කියනවා. හරිද? එතකොට ඔන්න ඔය විදිහේ තියෙන ද්‍රව ස්තර ගණනාවක් මගින් තරලයක් නිර්මාණය වෙනවා කියලා ඔබ සැලකුවේ. මේක හරියට නිකන් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. පොත් ගොඩක් එකමත එක තියලා තියෙනවා කියලා හිතන්නකෝ. හරි. එතකොට අපිට සලකන්න පුළුවන්කම තියෙනවා මේවා මේ හැදිලා තියෙන ස්තර ගණනාවකින්. හරිද? එතකොට උතනින් ඔය තියෙන පොත් ගොඩ හරියට නිකන් ස්තර ගණනාවක් ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙනවා කියලා අපිට උන් සලකන්න. ඉතින් පුතේ දැන් වෙන්නේ අපි නැත්නම් අපේ තියෙන මේ තරලයක් ගමන් කරද්දී නැත්නම් තරලයක් ගලාගෙන යද්දී වෙන්නේ පුතේ මේ එක තරලයක් උඩින් අනිත් තරලේ ලිස්සගෙන යන්න පටන් ගන්නවා. හරිද? සාමාන්‍යයෙන් වෙන දේ තමයි පල්ලෙහාම තියෙන තරල ස්තරය සාමාන්‍ය නිශ්චලව තියෙනවා. හරිද? ඒ කියන්නේ මොනවා හරි ගලාගෙන යන තරලයක පල්ලෙහාම තියෙන තරල ස්තරය බොහෝ වෙලාවට නිශ්චලව තියෙනවා. ඒකට අපි කියනවා පෘෂ්ඨයත් එක්ක ස්පර්ශ වෙනවා කියලා. ඒක බොහෝ වෙලාවට නිශ්චලව තියෙනවා. හැබැයි මෙන්න මේ උඩින් තියෙන තරල ස්තරයන් මොනවාද වෙන්නේ? මේ යටින් තියෙන තරල ස්තරය උඩ ලිස්සගෙන යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නිකන් අපිට කියන්න පුළුවන්කම තියෙනවා මෙහෙම අපි ගමු. මෙතනින් මේ යටින්ම තියෙන තරල ස්තරයේ තියෙන ප්‍රවේගී V1 කියලා ගමුකෝ. ඊට උඩින් තියෙන තරල ස්තරයේ තියෙන ප්‍රවේගී V2 වෙනවා. ඊට ඉහළින් තියෙන තරල ස්තරයේ පවතින ප්‍රවේගී V3 වෙනවා. හරිද? එතකොට ඇත්තටම වෙන්නේ V1 වල තියෙන ප්‍රවේගයට වඩා V2 වල ප්‍රවේගය වැඩි. ඊට වඩා V3 වල පවතින ප්‍රවේගය වැඩි කියලා අපිට සලකන්න පුළුවන්කම තියෙනවා. හරිනේ. මේක මම තව ටිකක් ඔබට විස්තර කරන්න මෙහෙම උත්සාහ කරන්නම්. මම උත්සාහ කරනවා මේ ද්‍රවයේ තියෙන උසත් එක්ක තරල ස්තරවල තියෙන ප්‍රවේගයන් වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ගත්තොත් එහෙම. හරිද? මෙන්න ද්‍රවයේ තියෙන උස කියන උඩ පැත්තට ඒගොල්ලෝගේ තියෙන ප්‍රවේගයන් වෙනස් වෙන්නේ කොහොමද කියලා ගත්තොත් දැන් මේ හරිය පල්ලෙහාම පෘෂ්ඨයත් එක්කම ස්පර්ශ වෙලා තියෙන තරල ස්තරය ගත්තොත් එහෙම එයාගේ තියෙන ප්‍රවේගය බිඳුවයි වගේ. හරිද? ඊට පස්සේ උඩට යන්න පුතේ මේගොල්ලෝගේ තියෙන මේ ප්‍රවේගයන් ක්‍රමයෙන් වැඩි වෙනවා. හරි? දැන් මේ තරල ස්තරය ගත්තොත් ඊට උඩින් මෙන්න මෙච්චරක විතර වගේ ප්‍රවේගයක් තියෙනවා. ඒ කියන්නේ V1 විතර වගේ ප්‍රවේගයක් තියෙනවා යාගේ. හරි? එතනින් තව ටිකක් උඩට ගියපු ගමන් එතනින් මේ තියෙන තරල ස්තරයේ තියෙනවා V2 විතර වගේ ප්‍රවේගයක්. ඊට පස්සේ තවත් ටිකක් උඩට ගිහපුවම මේ හරිය තියෙන තරල ස්තරයේ තියෙනවා V3 විතර වගේ ප්‍රවේගයක්. පැහැදිලිද පුතේ? එතකොට මෙන්න මේ අණුවල පවතින ප්‍රවේගයන් ටික මම මේ විදිහට ප්‍රසාරගත කරොත් එහෙම අපිට නිකන් ඔන්න ඔය විදිහේ හැඩයක තියෙන ප්‍රසාරයක් ලැබෙනවා කියලා කියනවා. හරි නේද පුතේ? right. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේකේ ප්‍රවේගය ලැබෙන්නේ නැත්නම් ප්‍රවේග වෙනස් වීම ලැබෙන්නේ කියලා අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. right. දැන් ඉතින් බලා ගන්නකො. දැන් මට ඕනි දැන් අපි කිව්වා මේ පල්ලෙහා තියෙන ස්තරයේ උඩ තියෙන ස්තරේ ලිස්සගෙන යනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට මොකද්ද වෙන්නේ? මෙන්න මේ උඩින් තියෙන ස්තරයේ මත දුෂ්‍රාවී බලයක් හට ගන්නවා. නැත්නම් අපි කියනවා ඝර්ෂණ බලයක් හට ගන්නවා. මෙන්න මේ හට ගන්නා වූ ඝර්ෂණ බලයට තමයි අපි දුෂ්‍රාවී බලය කියලා කියන්නේ. හරි. දැන් මට ඕනි පුතේ මෙන්න මේ දුෂ්‍රාවී බලය රඳා පවතින සාධක මොනවද කියලා හොයලා බලන්න ඕනේ. මෙන්න මෙහෙම අපිට ගන්න පුළුවන්ලු. අපි මෙතනින් ගමු පුතේ. මෙතන මේ තියෙන ද්‍රව ස්තරයේ පවතින හරස්කඩ වර්ගඵලය අපි කැපිටල් E කියලා සලකමුකෝ. හරි. ඊට පස්සේ මෙයයි අතර පවතින නැත්නම් මෙන්න මේ අණු දෙකක් මෙන්න මේ ද්‍රව ස්තරයන් දෙක අතර පවතින පරතරය අපි සිම්පල් H කියලා සලකමුකෝ. එහෙම වුණොත් දැන් අපිට මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන්. මම මේක ගන්නම් පුතේ. මෙතනින් මේ තියෙන අණු ස්තරය මම ඒක සලකනවා P අණු ස්තරය කියලා. මෙන්න මේ අණු ස්තරය මම සලකුවා Q කියන අණු ස්තරය කියලා. දැන් අපිට එහෙනම් මේගොල්ලොන්ගේ මෙන්න මෙහෙම කතා කරන්න පුළුවන්. අපි කියනවා මෙන්න මේ අණු ස්තරයන් නැත්නම් මෙන්න මේ අණු ස්තරය මත ක්‍රියාත්මක වන ප්‍රතිරෝධී බලය ගත්තොත් මෙන්න මේ ප්‍රතිරෝධී බලය හරස්කඩ වර්ගඵලයට නැත්නම් අපි කියනවා මේ අන්‍යෝන්‍ය වශයෙන් පෘෂ්ඨයන් දෙක ස්පර්ශ වන වර්ගඵලයට අනුලෝම සමානුපාතික වීමක් වෙනවා.
හරිනේ. ඒ වගේම තමයි තව ටිකක් අපි හොයලා බැලුවොත් එහෙම මෙන්න මේ බලය පිළිබඳව අපිට පේනවලු ඔන්න ඔය බලය ප්‍රවේග අනුක්‍රමණය මත රඳා පවතිනවා කියලා. මොකද්ද මේ ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ? අපි කියනවා ද්‍රව ස්තරවල පවතින ප්‍රවේග වෙනස උසින් බෙදපුවාම එන ආගයට අපි කියනවා ප්‍රවේග අනුක්‍රමණය කියලා. හරිනේ. එහෙනම් ඔන්න ඔබට ගන්න පුළුවන් ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ උඩ තියෙන අනුස්තරයේ ප්‍රවේගී v2 පල්ලෙහා තියෙන අනුස්තරයේ ප්‍රවේගී v1 මේක මම බෙදලා දා ගන්නවා උස වෙනසම. ඒ කියන්නේ ඉක්ෂලි. එතකොට මේකට මම කියනවා ප්‍රවේග අනුක්‍රමණය කියලා. එහෙනම් අපිට ඔන්න කියන්න පුළුවන් මෙයා මත ක්‍රියාත්මක වන මේ දුෂ්‍රාවී බලය ඒගොල්ලෝ අන්‍යෝන්‍ය වශයෙන් ස්පර්ශ වන හරස්කඩ වර්ගඵලය මත රැඳෙනවා. ඒ වගේම තමයි ප්‍රවේග අනුක්‍රමණය මත රඳා පවතිනවා. එහෙනම් පොතේ මෙන්න මේ කාරණා දෙක එකට සම්බන්ධ කිරීමක් මට කරන්න පුළුවන්. එහෙමනොත් අපිට කිව්ව හැකි මේකේ තියෙන මේ දුෂ්‍රාවිතා බලය F ලගය සමානුපාතිකයි ඒ වාරයක් v2 ඍණ v1 බෙදීම h කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. හරි නේද පුතේ? right. දැන් ඉතින් අපිට මෙතනින් මේ තියෙන සමානුපාතික ලකුණු සමාන කරන්න පුළුවන්. මෙතනින් මේ තියෙන සමානුපාතික ලකුණු සමාන කරන්නම නියතයක් දාගන්නවා නීටා කියලා. එහෙනම් අපි දාගමු F ලගය සමානයි නීටා e v2 ඍණ v1 බෙදීම h කියලා මට එහෙනම් මෙතනින් අන්තිමේට සමීකරණයක් ලියා ගන්න පුළුවන්. මේ සමානුපාතික ලකුණු සමාන කරගන්න අපි දාගත්ත මේ නීටා කියන නියතයට මම කියනවා දුෂ්‍රාවිතා සංගුණකය කියලා. හරිද? ඔන්න ඔය නීටාට අපි කියනවා දුෂ්‍රාවිතා සංගුණකය කියලා. හරි නේද පුතේ? right. ඔබට මතක ඇති මේ ඉස්සර අපි ඒකක හා මාන පාඩම යටතේ වැඩ කරගෙන යද්දී මේ දුෂ්‍රාවිතා සංගුණකය කියන එකක් අපිට ආවා. හරි? ඒකෙන් අපිට මාර වදයක් දුන්නා නේද? අපි වෙනම මාන පාඩම් කරගත්තා. හරිද? මම ඉස්සර ඊට පස්සේ කිව්වා වැඩි කලබල වෙන්න යන්න එපා. නේද? අපි ඉස්සරහට ගියපුවම දුෂ්‍රාවිතා සංගුණකය කියන එක ගැන ඉගෙන ගන්නවා කියලා. හරිද? දැන් ඔන්න අපිට අවස්ථාව හම්බෙලා තියෙනවා මේ දුෂ්‍රාවිතා සංගුණකය කියන්නේ මොකක්ද කියන එක ගැන ඉගෙන ගැනීමක් කරන්න. right. පැහැදිලිද පුතේ? right. එහෙනම් ඔන්න අපි දුෂ්‍රාවිතා සංගුණකය කියන්නේ කවුද කියන එක ගැනත් අපි කතා කරා. ඕනනම් දැන් ඉතින් අපිට පුළුවන්කම තියෙනවා දුෂ්‍රාවිතා සංගුණකය කියන කෙනාව අර්ථ දක්වන්න මෙන්න මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. හරිද? අපි එහෙනම් දුෂ්‍රාවිතා සංගුණකේ අර්ථ දක්වමුද? කොහොමද අපි දුෂ්‍රාවිතා සංගුණකේ අර්ථ දක්වන්නේ? එහෙම වුණොත් ඔබට ගන්න පුළුවන් නීටාව ලගේ සමානයි f බෙදීම a වාරයක් v2 ඍණ v1 බෙදීම h කියලා අපිට දාන්න පුළුවන්කම තියෙනවා. හරිද? එහෙම වුණොත් අපිට මේකේ කියන්න පුළුවන්කම තියෙනවා පුතේ මේ මොකද්ද මේකේ අදහස? මේක කොහොමද අපි අර්ථ දක්වන්නේ? සාමාන්‍යයෙන් අර්ථ දක්වන්න අපි කරන්නේ ඉතින් යට තියෙන පද ටික එකක් කරනවා. එකක් කරලා උඩ තියෙන කෙනා මෙයාට සමාන කරබනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අනවරතව සහ අනාකූලව ප්‍රවාහය වන අසම්පීඩ්‍ය තරලයක අපි කියනවා ප්‍රවේග අනුක්‍රමණයේ ඒකකයක් වන ප්‍රදේශයක ද්‍රව ප්‍රවාහයට සමාන්තරව සලකන ලද ඒකක වර්ගඵලයක් මත ද්‍රව ස්තරයන් මගින් ක්‍රියාත්මක වන දුෂ්‍රාවිතා බලයට මම කියනවා එයාගේ දුෂ්‍රාවිතා සංගුණකය කියලා. හරි නේද පුතේ? right. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මෙයා අර්ථ දක්වන්න පුළුවන්. ඒතර මතක තියාගන්න මෙන්න මේ පළවෙනි සමීකරණය මම මේ ඔයාලට ඉදිරිපත් කරලා තියෙන දුෂ්‍රාවිතා බලයට අදාළ සමීකරණයේ වළංගු වෙන්නේ අනවරතව සහ අනාකූලව ප්‍රවාහය වෙන්න ඕනේ. ඒ වගේම තමයි අසම්පීඩ්‍ය තරලයක් බවට මේක පත් වෙලා තියෙන්න ඕනේ. හරිද? ඒ වගේ කෙනෙකුට තමයි මෙන්න මේ සමීකරණයේ වළංගු වීම වෙන්නේ. පැහැදිලිද පුතේ? ඒතර සමහර ලාවට ඔබට කියයි එන්න මේ තරලයක දුෂ්‍රාවිතා බලය සඳහා වන සමීකරණය එය වළංගු වන තත්ත්වයන් සමග සඳහන් කරන්න කියලා කියයි. එතකොට ඔබ සටහන් කරන්න ඕනේ මෙන්න මේ තත්ත්වයන් ටික එකක් අනවරතව සහ අනාකූලව ප්‍රවාහය වෙනවා කියන එක ඊට පස්සේ අසම්පීඩ්‍ය තරලයක් කියන එක තියෙන්න ඕනේ නේ. තව ඔය වගේම කතාවක් ආව අපිට බර්නූලි වල. ඔයාලට මතක නම් බර්නූලි වලදී අපි කිව්ව මොකද්ද? අනවරත අනාකූල අසම්පීඩ්‍ය සහ දුෂ්‍රාවී නොවන කියලා බර්නූලි කාර්යයක් තියෙනවා. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? දුෂ්‍රාවී නොවන කියන වචනේ අයින් වෙලානේ. දුෂ්‍රාවී නොවන නම් ඉතින් දුෂ්‍රාවිතා බලයක් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලි නේද? වැඩි. right. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මෙයා පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් එහෙනම් අපි මූලිකව වන කාරණා ටික කතා කරා.
චුට්ටක් අපි බලමු අපි සටහනේ දීලා තියෙන කාරණා ටික. මොකද මට මේ බෝඩ් එකේ ඊළඟ කාරණා වලට යන්න බෝඩ් එකේ ඉඩමදි. ඒක නිසා අපි මෙන්න මේ කාරණා ටික චුට්ටක් බලමු සටහන් ටික දුරලා තියෙන්නේ කොහොමද කියලා. හරි මෙන්න පුතේ බලා ගන්න. ඔබට මෙන්න මෙහෙම කියනවා දුෂ්ශ්‍රාවිතාවයේ යටතේදී කියනවා වස්තුවක් වාතය තුලින් චලිත කිරීමට වඩා තරලයක් තුලින් චලිත කිරීම ඉතා අපහසු වෙයි. මීට හේතුව චලිතයට එරෙහිව තරලය මගින් ඇති කරනු ලබන ඝර්ෂණ බලයයි. කියනවා තරලයක් මගින් ඇති කරනු ලබන මෙම ඝර්ෂණ බලය දුෂ්ශ්‍රාවිතාව නම් වේ. කියනවා ජලය ග්ලිසරින් වැනි තුනී ද්‍රව තුල දුෂ්ශ්‍රාවිතාව අඩුය. එන්ජින් ඔයිල් කිතුල් පැණි වැනි ද්‍රවවල දුෂ්ශ්‍රාවිතාව අධික වේ. නේද ඔබ දන්නවා මේ කතාව සාමාන්‍ය ජීවිතයේදී ඔබ අත්විඳලා තියෙනවා. අත්විඳලා නැත්නම් අද දවසේදී ඔබට පුළුවන් වාතය තුලින් දුවගෙන ගිහිල්ලා බලන්න පුළුවන්. නේද ඊට පස්සේ ජල තටාකයකට බහැලා දුවලා බලන්න පුළුවන්. කිතුල් පැණි ඉදින් නැත්නම් එන්ජින් ඔයිල් ටිකක් වගේ එක බහැලා බලන්න. හරි. ඊට පස්සේ අපි මේකේ පළවෙනි මාතෘකාව විදිහට යනවා දුෂ්ශ්‍රාවිතා බලය. කියනවා අචල තලයක් මත අනවරතව හා අනාකූලව ගලා යන ද්‍රවයක් සලකන්න. තලයේ සමග ස්පර්ශව ඇති ද්‍රවස්තරය අචල වන අතර තලයේ සිට ඉහළට යාමේදී අනුගාමී ද්‍රවස්තරවල ප්‍රවේගී ක්‍රමයෙන් වැඩි වේ. නේද අපි දන්නවා ඉහළට යන්න යන්න අනුගාමී ස්තරවල තියෙන ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වෙනවා කියනවා. ඊට පස්සේ රූප සටහනකුත් ඔන්න ඇඳලා තියෙනවා. නේද ද්‍රවස්තරේ කොහොමද පවතින්නේ? ඊට පස්සේ මේ වස්තුවක් තියෙන්නේ කොහොමද? තලයක් තියෙන්නේ කොහොමද කියලා කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ කරලා තියෙන්නේ තලයක් උඩට ද්‍රවයක් දාලා ඒක උඩින් වස්තුවක් තියලා ඇදගෙන යන එක තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා සිම්පල් H පරතරයකින් පවතින P හා Q අනුගාමී ද්‍රවස්තර දෙකක් සලකන්න කියලා කියනවා. හරිද පුතේ? ඊට පස්සේ කියනවා සිම්පල් H පරතරයකින් පවතින P හා Q යන ද්‍රවස්තරවල වේග V1 හා V2 නම් V2 විශාලයි V1. එහෙම වුණොත් P මත Q ලිස්සා යාමක් සිදු වේ. එවිට චලිතයට එරෙහිව Q මත ඝර්ෂණ බලයක් ඇති වේ. අපි කියනවා මෙය දුෂ්ශ්‍රාවිතා බලය නම් වේ කියලා කියනවා. හරිද පුතේ? ඊට පස්සේ අපිට යන්න පුළුවනි මෙන්න කියනවා දුෂ්ශ්‍රාවිතා බලය පහත දැක්වෙන රාශීන්ට අනුලෝමව සමානුපාතික වේ. කියනවා ද්‍රවස්තර දෙක අන්‍යෝන්‍ය ලෙස ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලය. දෙවෙනි කාරණාව ද්‍රවස්තර දෙක අතර ප්‍රවේග අනුක්‍රමණයේ හෙවත් ඒකක දිග කරහා පවතින ප්‍රවේග වෙනස. දැන් මේ කාරණා දෙක එකට සම්බන්ධ කරන්න පුළුවන්. සම්බන්ධ කරොත් එනවා F වලගේ සමානුපාතිකයි E වාරයක් V1 ඍණ V2 බෙදීම H කියලා. ඒ වුණත් අපිට මෙතෙන් ගන්න හැකි සමානුපාතික ලක්ෂණ සමාන කරලා M සමානයි නීටා E V2 ඍණ V1 බෙදීම H කියලා අපිට ගන්න හැකි. ඊට පස්සේ අපි මෙතන යනවා අර්ථ දැක්වීමට දුෂ්ශ්‍රාවිතා සංගුණකී කියන කෙනාව. මේක උක්ත කරගත්තොත් ඔන්න ඔබට දීලා තියෙනවා සටහනේ අනවරතව සහ අනාකූලව ප්‍රවාහය වන අසම්පීඩ්‍ය තරලයක ප්‍රවේග අනුක්‍රමණයේ ඒකකයක් වන ප්‍රදේශයක ද්‍රව ප්‍රවාහයට සමාන්තරව ගන්නා ලද වර්ගඵලය ඒකකයක් වන ද්‍රවස්තරයක් මත ක්‍රියාත්මක වන දුෂ්ශ්‍රාවිතා බලයට අපි කියනවා එම ද්‍රවයේ දුෂ්ශ්‍රාවිතා සංගුණකය කියලා. පැහැදිලිද පුතේ? right. එහෙනම් ඔන්න අපි දුෂ්ශ්‍රාවිතා බලය කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන ඔයත් එක්ක කතා කරලා තියෙනවා. right. දැන් ඊට පස්සේ මට අවශ්‍යයි මේ දුෂ්ශ්‍රාවිතා සංගුණකයේ තියෙන ඒකක මාන කියන දේවල් ටික මට පොඩ්ඩක් හදා ගන්න ඕනේ. අපි නම් බලමු කොහොමද මෙන්න මේ දුෂ්ශ්‍රාවිතා සංගුණකයේ ඒකක සහ මාන ලබා ගැනීමක් කරන්න කියලා බලමු. හරි. උදව් කරන්න පුතේ. right. මම ඉස්සෙල්ලාම උත්සාහ කරනවා මෙන්න මේ දුෂ්ශ්‍රාවිතා සංගුණකයේ තියෙන මාන ලබා ගන්න. එහෙම වුණොත් දුෂ්ශ්‍රාවිතා සංගුණකයේ තියෙන මාන කියලා කියන්නේ බලී මාන අපි මෙයාව බෙදලා දාන්න ඕනේ. හරස්කඩ වර්ගඵලී මාන සහ ප්‍රවේග අනුක්‍රමණයේ තියෙන මාන. ඒතර ප්‍රවේග අනුක්‍රමණයේ මාන කියන කෙනා මම කෙලින්ම දානවා v බෙදීම h ල මාන කියලා. කමන්නේ නේද? මොකද අර v1 ඍණ v2 වලින් අන්තිමට ලැබෙන්නේ v කෙනෙක්මයි නේද? ප්‍රවේගයක්මයි ලැබෙන්නේ. හරි. දැන් එහෙනම් ඔබට මෙතනින් ගන්න පුළුවන් දුෂ්ශ්‍රාවිතා සංගුණකයේ තියෙන මානයි ගන්න ඕනෙන්නේ. එතකොට බලය ගත්තොත් එහෙම බලයේ තියෙන මාන නම් එනවා m l t වල ඍණ 2යි කියලා. මේක අපි බෙදලා දානවා. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයේ කියන්නේ l වල වර්ග v කියන්නේ නම් ප්‍රවේගයක්. ප්‍රවේගයේ තියෙන මාන නම් එන්නේ lt වල ඍණ 1යි. h කියලා කියන්නේ උස ප්‍රමාණයක් නැත්නම් දිග ප්‍රමාණයක්. මේක නම් අපි කියන l කියලා. එහෙනම් අපිට මෙයාට මෙයාව සුළු කරගන්න පුළුවන්. සුළු කරගත්තොත් දුෂ්ශ්‍රාවිතා සංගුණකයේ තියෙන මාන නම් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා m l වල ඍණ 1යි t වල ඍණ 1යි කියලා අපිට දාගන්න පුළුවන්.
හරිනේ m l වල ඍණ 1යි t වල ඍණ 1යි කියලා ගත්ත හැකි මෙන්න දුෂ්ටාවිතා සංගුණකයේ තියෙන මාන අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාගේ තියෙන ඒකකත් අපිට ඕනනම් හදා ගන්න පුළුවන්. ඒකක හැදුවොත් එහෙම අපි ගන්නවා මෙයාගේ තියෙන ඒකක මේකේ තියෙන ඒකක ගත්තොත් එහෙම පොතේ ඔබට ගත්ත හැකි බලය නම් අපි නිව්ටන් වලින් ගන්නවා. ඊට පස්සේ වර්ගඵලය නම් අපි ගන්නවා වර්ග මීටර වලින්. ඊට පස්සේ මේ තියෙන්නේ ප්‍රවේග අනුක්‍රමණය. එතකොට ප්‍රවේග අනුක්‍රමණය නම් ගත්ත හැකි ප්‍රවේග වෙනස උසෙන් බෙදන්න ඕනේ. ප්‍රවේග වෙනස නම් නැත්නම් ප්‍රවේගය කියන්නේ ms ඍණ 1යි. මේක අපි බෙදලා දානවා මීටර වලින්. එහෙම වුණොත් මෙයාට මෙයාව අයින් කරලා දැන් මේකේ එහෙම වුණොත් ඒකක නම් එනවා නිව්ටන් මීටර වල ඍණ 2යි ඉස්සල පළවෙනි බලය කියලා එනවා. හරිනේ. ඉතින් ඔන්න ඔය විදිහට වාට මේකේ ඒකක ලබා ගන්න පුළුවන්. තව ඉතින් අපි දන්නවා නිව්ටන් මීටර වෙනුවට ඕන නම් ජූල් කියලා එහෙම අරගත්ත හැකි. එහෙම ගත්තොත් එහෙම මෙතනින් ගත්ත හැකි ජූල් ඊට පස්සේ මීටර වල ඍණ 3යි s කියලා එහෙම අපිට ඕන ගන්න පුළුවන්කමක් තියෙනවා. හරිනේ. ඊට පස්සේ ඔය ඕනනම් ජූල් වෙනුවට අපිට වොට් වලට ඕන නම් මෙයා මාරු කරන්න පුළුවන්. තව කාලයකින් බෙදලා එහෙමත් ඔයාලට ඕන නම් ඒකක හැදුවා එක. ඒතකොට නම් එනවා වොට් මීටර වල ඍණ 3යි තප්පර වල වර්ග කියලා අපිට ඕන නම් හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ මාන දිහා බලාගෙන ඒකකයක් ලියුව හැකි. එහෙම කිලෝග්‍රෑම් මීටර වල ඍණ 1යි තප්පර වල ඍණ 1යි කියලාත් අපිට ඒකකයක් හදා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන ඕනෑම ඒකකයක් වාට දුෂ්ටාවිතාවී ඒකක විදියට භාවිතා කිරීමක් කරන්න පුළුවන්. හරි. දැන් ඉතින් බලා ගන්නකො පුතේ. දැන් මේ දුෂ්ටාවිතාවය ගැන සාකච්ඡා කරද්දී මේ ද්‍රවයක තියෙන දුෂ්ටාවිතාවය මොන මොන කාරණාවද රඳාපවතින්නේ නැද්ද? හරි. අපි දන්න කාරණාවක් තමයි ද්‍රවයක තියෙන දුෂ්ටාවිතාවය කියන කෙනා ගත්තත් මෙයත් උෂ්ණත්වය මත රඳාපවතිනවා. නේ? දැන් අපි උෂ්ණත්වයේ වැඩි කිරීමක් කරොත් එහෙම වෙන්නේ මේගොල්ලොන්ගේ තියෙන මේ දුෂ්ටාවිතාවය අඩු වෙනවා. හරිනේ? උෂ්ණ සාමාන්‍යයෙන් ඕනෑම ද්‍රවයක වෙන දේ තමයි උෂ්ණත්වයේ වැඩි කිරීමක් කරපු ගම ඒගොල්ලොන්ගේ තියෙන දුෂ්ටාවිතාවය අඩු වෙනවා. නේ? කොහොමද මේක පැහැදිලි කරන්නේ? ඔව් නේද? මේකට හේතු විදිහට අපි සලකන්නේ අණු අතර ක්‍රියාත්මක වන අන්තරාණුක ආකර්ෂණ බලනේ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද පුතේ? උෂ්ණත්වය වැඩි කරපු ගමන් ඔය අන්තරාණුක ආකර්ෂණ බලය හිම දුර්වල වෙනවා. ඉතින් අර උඩින් තියෙන අනුස්තරයට පල්ලෙහා තියෙන අනුස්තරය මත ලීසින් ලිස්සගෙන යන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රතිඵලයේ විදිහට අපි කියනවා දුෂ්ටාවිතා බලය අඩු වෙනවායි කියලා. පැහැදිලිද පුතේ? right. ඒක නිසා අපි කියනවා මේ දුෂ්ටාවිතා බලය ගැන නැත්නම් දුෂ්ටාවිතා සංගුණකය ගැන අපි කතා කරනවා නම් අනිවාර්යයෙන්ම මේක මොන උෂ්ණත්වයේ යටතේ පවතින දුෂ්ටාවිතා අගයක්ද කියන එක ඉදිරිපත් කිරීමක් කරන්න ඕනේ. හරි. එහෙම නැත්නම් එහෙම නේද? යාගේ දුෂ්ටාවිතා සංගුණක ඉදිරිපත් කිරීම ඒ තරම් සාර්ථක ඉදිරිපත් කිරීමක් කියලා අපි සලකන්නේ නැහැ. පැහැදිලිද පුතේ? එතකොට මෙන්න ඔයාට පොඩ්ඩක් දීලා තියෙනවා සටහනේම බලන්න සටහන සෙල්සියස් අංශක 10යි ජලී දුෂ්ටාවිතා සංගුණකය ගත්තොත් ඒකේ ඉන්නේ 1.3 වැඩි කිරීම 10 ඍණ 3යි. ඊට පස්සේ සෙල්සියස් අංශක 10යි ග්ලිසරින් වගේ කෙනෙක් ගත්තොත් එයාගේ ඉන්නේ 2.1යි කියලා අපිට ගත්තා. ඊට පස්සේ සංශුද්ධ කිතුල් පැණි ගත්තොත් එහෙම මෙයාගේ 40ක් විතර වගේ එනවා එයාගේ දුෂ්ටාවිතා සංගුණකය. පැහැදිලිද? ඒ වගේම අපි මෙහා පැත්තේ පොඩි ප්‍රස්සාරකුත් ඇඳලා තියෙනවා. ඒකේ අපි පෙන්නලා තියෙනවා උෂ්ණත්වයත් එක්ක කොයි විදිහටද දුෂ්ටාවිතා සංගුණකයේ වෙනස් වෙන්නේ කියන කාරණාව. හරිද පුතේ? right. ඉතින් දැන් අපි බලාපොරොත්තු වෙනවා ඔන්න පළවෙනි කාරණාව කතා කරා. දැන් ඔබට ඕනනම් පුළුවන් මේ කාරණාව මතම පදනම් කරගෙන උනත් ගණන් ටිකක් හදන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දුෂ්ටාවිතාවයේ තියෙන විශේෂත්වය තමයි අපි ඉගෙන ගන්න මූලික කාරණා තුනයි. එකක් දුෂ්ටාවිතා බලය සඳහා වන සමීකරණය නැත්නම් අපි කියන නිව්ටන් සමීකරණය. ඊට පස්සේ පොයිසෙල් සමීකරණය සහ ස්ටොක් සමීකරණය. ඔන්න ඔය සමීකරණ තුනෙන් තමයි පුතේ මේ මුළු දුෂ්ටාවිතාවය කියන පාඩම හැදිලා තියෙන්නේ. දැන් මම මේක එක කොටසක් කතා කරලා ඉවරයි. මේකේ තියෙන විශේෂම කාරණාව තමයි සාමාන්‍යයෙන් A level වලට ගානක් අහද්දී නිව්ටන් සමීකරණයෙන් අහනවා නම් ඒකෙන් විතරමයි ගාන. පොයිසෙල් වලින් අහනවා නම් පොයිසෙල් වලින් විතරමයි එන්නේ. හරි? ස්ටොක් වලින් එනවා නම් ස්ටොක් වලින් විතරමයි එන්නේ. ඉතින් මාර ලේසි මේක ලකුණු උත්තර ගන්න. හරි? ඒක නිසා පොඩ්ඩක් සූදානම් වෙන්න. හරි? මේ වගේ පාඩම් කියන්නේ එතන මම ඔබට කියනවා සාමාන්‍යයෙන් එක්සෑම් එකේදී අතාරින්න හොඳම නැති එහෙම නැත්නම් අනිවාර්යෙන් ඔබ පිළිතුරු සැපී යුතුම එක කීපයක් තියෙනවා. එකක් තමයි මේ පදාර්ථ ගුණ කියන පාඩම. අනිවාර්යෙන් ලකුණු එකතු කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟ පාඩම විදිහට මම දකින්නේ
ඉලෙක්ට්‍රොනික්ස් පාඩම. තාමත්ම ලීසියෙන් ඔබට ලකුණු එකතු කරන්න පුළුවන්. හරි. ඒකේ තියෙන ඉතාමත්ම සරල කාරණා ටිකක්. හැබැයි අර වැඩි තියෙන අපේ ළමයින්ට හුඟක් දෙනෙකුට වෙන්නේ අන්තිම මොහොතේදී වෙන ඉලෙක්ට්‍රොනික්ස් ඉවර වෙන්නේ. ඉලෙක්ට්‍රොනික්ස් කියන එක ඊට කලින් කවදාකවත් ජීවිතේ අහලත් නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ළමයින්ට කරගන්න බැරුව යනවා. ඒ වුණාට අපි දැන් අර කල්ලාතු සිලබස් එක ඉවර කරන නිසා ඔබට පුළුවන් වෙයි ඉලෙක්ට්‍රොනික්ස් වලදී තියෙන ලකුණු ටික සම්පූර්ණ එකතු කරගන්න. හරි. එක්ක ඉලෙක්ට්‍රොනික්ස් නැත්නම් ධාරා විද්‍යුතය. හරි. එතකොට ඔන්න රචනා ගණන් දෙකක් ආව නේ පදාර්ථ ගුණ වලින් ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් හෝ ධාරා විද්‍යුතයෙන්. හරි. ඒ වලින් මාර ලීසියෙන් ලකුණු එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් තුන්වෙනි එක විදිහට මම කියන්නේ තාපය හෝ පදාර්ථ විකිරණ වලින් ලකුණු එකතු කරන්න කියලා. නේද? මම හිතන්නේ අපි පදාර්ථ විකිරණ පාඩමත් එක්ක කතා කරලා තියෙනවා. තාපේ නම් තව කොටස් කීපයක් තියෙනවා කතා කරන්න. හරි. එතකොට මේ පාඩම් වලින් ලීසියෙන් ලකුණු එකතු කරගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න 3 ඉවරයි. තව ඉතින් නේද ආලෝකය පාඩමින් එහෙම නැත්නම් දෝලන තරංග වලින් ගානේ. එතකොට අන්න ඒ වගේ පැත්තකින් තව ලකුණු ටික එකතු කරගන්න. ඒතර යාන්ත්‍ර විද්‍යාවට එහෙම අත තියන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හරි. අපි ඔම අපේ වැඩේට මෙන්න පුතේ මේ දෙවෙනි මාතෘකාවට මම දැන් යන්න සූදානම් වෙනවා. හරි. ඊට පස්සේ දැන් කියන්න තියෙන කාරණා ටික තමයි මතක තියාගන්න පුතේ එක්සෑම් එකක ලකුණු ගන්නවා කියලා කියන්නේ වෙනම ආර්ට් එකක්. හරිද? ඒක ඇවිල්ලා තියරි දන්න ළමයෙකුට වඩා තියරි නොදන්න ළමයෙක්. එහෙම නැත්නම් හොඳට වැඩ නොකරපු ළමයෙක් හොඳටම වැඩ කරපු ළමයෙකුට වඩා ප්‍රතිඵල ලබා ගන්නවා, ලකුණු ලබා ගන්නවා. හරි. එක්සෑම් එකට ලියනවා කියන එක වෙනම ආර්ට් එකක්. ඒ ආර්ට් එක හරියට ප්‍රගුණ කරපු අයට වැඩිපුර ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසාමයි අපි මේ උත්සාහ කරන්නේ පුළුවන් තරම් ඉක්මනින් ඔබේ විෂය නිර්දේශ ආවරණය කරලා දෙන්න. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා දිගටම ඔයත් එක්ක කොහොමද මේ පේපර් එකට සාර්ථකව ලියන්නේ කියන එකට කියලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නේද? මොකද දැන් අපි මේ වෙද්දී ඔබට සෑහෙන පේපර් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවානේ. හැබැයි අපි දැකලා තියෙනවා මේ අන්තිමේට වගේ ඉදිරිපත් කරපු පේපර් එකේ නේද ළමයි 10ක් 15ක් විතර වගේ තමයි අපිට පිළිතුරු සපයලා තිබ්බේ. අනිත් අය අපිට පිළිතුරු ඉදිරිපත් කරලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ මේ පේපර් එකක් ලියනවා කියන එක ළමයින්ට ටිකක් අමාරු වැඩක් බවට පත් වෙලා තියෙනවා. මේක අපි ලීසි වැඩක් කරගන්න ඕනේ. ඒක අපි බලමු. පුළුවන් තරම් ඉක්මනින් විෂය නිර්දේශ ආවරණය කරලා මේ කාරණා වලට අපි යමු. රයිට්. මෙන්න පුතේ බලා ගන්න. මම යනවා දෙවෙනි මාතෘකාවට. ඒකට අපි කියනවා නලයක් තුලින් ප්‍රවාහී නලයක් තුලින් ද්‍රවයක අනවරත ප්‍රවාහී කියලා කියනවා. එහෙම නැත්නම් මම මේකට කියනවා පොයිසෙල් සමීකරණය කියලා. පොයිසෙල් සමීකරණය. හරි බලගන්නකො පුතේ. මෙන්න මෙහෙම කාරණාවක් අපිට මෙතනදී ගන්න පුළුවන්කම තියෙනවා. අපි සලකමු පුතේ මේ විදිහේ තියෙන මේ නලයක් තුලින් ගලාගෙන යන දුෂ්‍රාවී තරලයක් ගැන අපි පොඩ්ඩක් කතා කරමුකෝ. අපි ගන්නවා මෙන්න නලයක් තියෙනවා. හරිද? මෙන්න මේ නලය ඇතුලින් ගලාගෙන යන නැත්නම් අනවරතව සහ අනාකූලව ප්‍රවාහය වන තරලයක් මම සලකනවා. හරි. මෙතනින් මේ තියෙන මේ නලය තුලින් අනවරතව සහ අනාකූලව ගමන් කරන තරල ප්‍රවාහයක් සැලකුවොත් එහෙම මෙන්න මේ තරල ප්‍රවාහයේ පුතේ තරල අංශ වල තියෙන ප්‍රවේගය මෙයාගේ තියෙන මේ උසත් එක්ක එහෙම නැත්නම් මේ ප්‍රමාණයත් එක්ක වෙනස් වීම මට මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන්. මෙන්න පුතේ බලා ගන්න. වෙන දේ තමයි මං චෝටි හරස්කඩක් මෙතනින් සලකන්නම්කෝ. මෙන්න මේ විදිහේ තියෙන පොඩි හරස්කඩක් මම සලකනවා. මේ විදිහේ තියෙන පොඩි හරස්කඩක් සැලකුවොත් පුතේ ඔයාලට මෙහෙම ගද්දේකි මේකේ මේ බටෙත් එක්ක ස්පර්ශ වෙලා තියෙන අනුස්සර ගත්තොත් මේ වලට මොකුත් ප්‍රවේගයක් පවතින්නේ නැහැ වගේ මට සලකන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ හැබැයි මෙයාගේ මේ අභ්‍යන්තරයට එහෙම නැත්නම් අර නලී අක්ෂයට ගියොත් එහෙම මෙන්න මේ අක්ෂයේ පවතින අංශුවක තමයි වැඩිම ප්‍රවේගයක් තියෙන්නේ. හරි. මේ හරිය තියෙන අංශුවකට ඒ තරම් ප්‍රවේගයක් නැහැ. හැබැයි මේ අක්ෂය මත පවතින අංශුවකට උපරිම ප්‍රවේගයක් තියෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි මේකේ තියෙන මේ අංශවල තියෙන ප්‍රවේගය වෙනස් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම ඔබට මෙන්න මෙහෙම මේ අංශවල තියෙන ප්‍රවේගයන් ටික වෙනස් වෙනවා නිරීක්ෂණය කිරීමක් කරන්න පුළුවන්. පැහැදිලිද පුතේ? එතකොට මේ හරිය තියෙන මේ අංශුවක ප්‍රවේගය ඒ තරම් නැහැ. මේ හරියට ඊටත් වඩා අඩුයි. මේ හරියට ප්‍රවේගය සෑහෙන්න අඩුයි. මෙතනදී ප්‍රවේගයක් නැත්තරම නෑ වගේ තමයි පේන්නේ. මෙතනත් එහෙමමයි නේද? උඩට යන්න යන්න මේගොල්ලෝගේ ප්‍රවේගයන් අඩුයි. මෙතෙන්දී ප්‍රවේගයක් නැත්තරම නෑ වගේ අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. පැහැදිලිද පුතේ? right. දැන් අපි චුට්ටක් බලාපොරොත්තු වෙනවා. දැන් මෙහෙම අපි ගමු. දැන් ඔයාලට මේකේ මේ ප්‍රවේගය වෙනස් වෙන්නේ මෙහෙම ඇයි කියන එක පිළිබඳ අදහසක් තියෙනව නේද?
අපි දන්නවා මෙතනින් මේක මේ පෘෂ්ඨයත් එක්ක ද්‍රවය ස්පර්ශ වෙන තැන අපි කිව්වා මේ ද්‍රවාංශු ගමන් කරන්නෙම නැහැ කියලා අපිට සලකන්න පුළුවන්. හැබැයි අපි ඇතුළට ගමන් කරද්දි වෙන්නේ නැත්නම් මෙයාගේ අභ්‍යන්තරයට එද්දි වෙන්නේ මේ අර යටින් තියෙන ද්‍රවස්තරයේ උඩින් තියෙන අණුස්තරය ඉලිස්සගෙන යනවා. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට මේ පැත්තේ ප්‍රවේගයට වඩා මේ හරිය ප්‍රවේගය වැඩි. ඊටත් වඩා මේ හරිය තියෙන ප්‍රවේගය වැඩියි. ඒක උඩනේ අනිත් කෙනා ලිස්සන්නේ. ඊටත් උඩින් අනිත් කෙනා ලිස්සන්නේ. ඒ හින්දා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රවේගය වැඩි වෙලා ගිහිල්ලා මැද්දට එද්දි මේගොල්ලන්ට උපරිම ප්‍රවේගයක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. දැන් පුතේ බලා ගන්න. දැන් මම මෙහෙම ගන්නවා. මෙතනින් මේ තියෙන මේ නලී පවතින දිග ප්‍රමාණය මම සලකනවා L කියලා. හරිද? මේ නලී තියෙන දිග ප්‍රමාණය මම L කියලා සලකන්නම්. ඒ වගේම මේ නලී මෙතන තියෙන පීඩනය අපි P1 කියලා දාමු. ඒ වගේම මෙන්න මේ කෙළවරේ පවතින පීඩනය අපි P2 කියලා දාමු. හරිද පුතේ? right. දැන් එන ඉතින් බලා ගන්නකො. දැන් ඊට පස්සේ මම කරන දේ තමයි මෙන්න මේ නලී තුලින් ගලාගෙන යන ද්‍රව ප්‍රවාහයකින් සලකනවා. ඒ කියන්නේ අපි දැන් බලාගෙන ඉන්නවා මෙතනින් T කාලයක් තුලදී කොච්චර ද්‍රව ප්‍රවාහයක් ගමන් කරනවද කියලා. අපිට පේනවලු ඔන්න ඔය T කියන කාලයක් තුලදී මේකෙන් V කියලා ද්‍රව පරිමාවක් ගමන් කරනවා. හරිනේ? එහෙම වුණොත් පුතේ ඔයාට මෙතනින් ගන්න හැකි මෙයාගේ තියෙන පරිමා ශීඝ්‍රතාවයක් ගැන අදහසක්. අපිට කියන්න පුළුවන් මේකේ තියෙන මේ පරිමා ශීඝ්‍රතාවය කියන කෙනා වෙනවා V බෙදීම T කියලා. V කියන්නේ කාටද? පරිමාව T කියන්නේ ගත වෙලා තියෙන කාලය. එහෙම වුණොත් මේකේ පරිමා ශීඝ්‍රතාවය වෙනවා V බෙදීම T කියලා. පැහැදිලිද පුතේ? right. දැන් එහෙනම් අපි අපේ වැඩේට යමු. මෙන්න බලා ගන්න. මෙහෙම කියනවා. අපි මෙයාගේ මේ ද්‍රවී පරිමා ශීඝ්‍රතාවය අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම අපිට පේනවලු ඔන්න ඔය පරිමා ශීඝ්‍රතාවයේ රඳාපවතින සාධක තුනක්. එකක් තමයි මෙන්න මේ පරිමා ශීඝ්‍රතාවය ද්‍රවී තියෙන දුෂ්‍රාවිතා සංගුණකයේ මත රඳාපවතිනවලු. හරි නේද? ඊට පස්සේ දෙවෙනි කාරණාව විදිහට අපි කියනවා මෙතනින් මේ තියෙන මේ පරිමා ශීඝ්‍රතාවය ගත්තොත් එහෙම මෙන්න මේ පරිමා ශීඝ්‍රතාවය නලී තියෙන අරය මත රඳාපවතිනවා කියලා කියනවා. හරිද? නලයේ අරය වැඩි නම් පරිමා ශීඝ්‍රතාවයෙන් වැඩි වෙනවා කියලා බලාගන්න හැකියි. ඒ වගේම තමයි තව අපිට මෙන්න මේ පරිමා ශීඝ්‍රතාවය ගත්තොත් පේනවලු මේක පීඩන අනුක්‍රමණය මත රඳාපවතිනවා කියලා. නේද? ඔක අපි සංකේතවත් කරනවා W වලින්. මේ පීඩන අනුක්‍රමණය කියන්නේ ඒකක දිගක් කරහා තියෙන පීඩන අන්තරය. දැන් මෙතන නම් මම ලියනවා P1 ඍණ P2 බෙදීම L කියලා අපිට දාගන්න පුළුවන්. මේ තමයි ඒකක දිගක් කරහා තියෙන පීඩන වෙනස. එහෙම නැත්නම් මම ඒක දානවා P බෙදීම L කියලා. හරි නේද? එතකොට ඔන්න ඔය කියන කාරණා මත රඳාපවතිනවා කියලා අපිට මෙතනදී සලකන්න පුළුවන්කමක් තියෙනවා. right. දැන් පුතේ බලා ගන්න. දැන් මට ඕනේ ඇත්තටම මෙන්න මේ රාශීන් කොයි විදිහටද මේ Qත් එක්ක සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් පරිමා ශීඝ්‍රතාවයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන කාරණාව ලබා ගන්න ඕනේ. හරි නේද? right. අපි නම් බලමු කොහොමද මෙන්න මේ කාරණා ටික එකට සම්බන්ධ කරවන්නේ කියලා. right. මෙන්න පුතේ බලා ගන්න. අපි දැන් උත්සාහ කරනවා මේ රාශීන් අතර තියෙන සම්බන්ධතාවය හොයන්න. මේකට මම මාන විශ්ලේෂණයේ භාවිතා කරනවා. right. එතකොට මේ මාන විශ්ලේෂණයේ භාවිතා කළොත් අපිට කියන්න පුළුවන් මේ පරිමා ශීඝ්‍රතාවය කියන කෙනා ගත්තොත් මේක දුෂ්‍රාවිතා සංගුණකයේ යම්කිසි බලයක් මත රැඳෙනවා. ඒ වගේම අරි යම්කිසි බලයක් මත රැඳෙනවා. සහ පීඩන අනුක්‍රමණයේ යම්කිසි බලයක් මත රඳාපවතිනවා කියලා අපිට ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපිට මෙතනින් යන්න පුළුවන් මෙයාගේ තියෙන මේ පරිමා ශීඝ්‍රතාවය මම එක දානවා V බෙදීම T කියලා. මේක සමානයි. අපි දන්නවා පුතේ මේ සමානුපාතික ලකුණු සමාන වෙන්න අපි මාන රහිත නියතයක් දාගමු K කියලා. එහෙනම් K වාරයක් මෙතනින් මට ගන්න හැකි නීටාවල x a වල y ඊට පස්සේ මෙතනින් මට ගන්න හැකි P බෙදීම L වල ඍණ 1 z කියලා ලියන්න පුළුවන්. කමක් නැහැ නේද? මෙතනින් P L ඍණ 1යි කිව්වේ මේ ඉරෙන් යටද විච්ච කෙනා ඉරෙන් උඩට අරගෙන. දැන් එහෙනම් අපි මේගොල්ලන්ට මානාදීශ කිරීමක් කරමු. හරි මාන සලකනවා දෙපැත්තේ. දෙපැත්තේ මාන සැලකීමක් කරොත් එහෙම මේකේ එන්නේ පුතේ පරිමා ශීඝ්‍රතාවය. එහෙනම් L වල තුන්වෙනි බලය T වල ඍණ 1යි කියලා ගත්ත හැකි. K වලට මාන නැහැ. දුෂ්‍රාවිතා සංගුණකයේ ගත්තොත් එයාගෙන එනවා M L වල ඍණ 1යි T වල ඍණ 1යි. මේකේ x වෙනි බලය කියලා අපිට ගත්ත හැකි. ඊට පස්සේ අරය කියන්නේ නම් නේද L වල y වෙනි බලය කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් එනවා පීඩන අනුක්‍රමණයනේ. මේ පීඩන අනුක්‍රමණය කියන කෙනාව මට ලබා ගන්න පුළුවන්
පීඩනය නම් වෙන්නේ m l වල ඍණ 1යි t වල ඍණ 2යි මේක ආපහු වැඩි වෙන්න ඕනේ l වල ඍණ 1කින් නේද? right. ඒකේ z වෙනි බලය කියලා දාන්න. දැන් එහෙනම් ඉතින් ඔබට මේක සුළු කරගන්න පුළුවන්. සුළු කරගන්නත් වෙනවා l වල 3 වෙනි බලය t වල ඍණ 1 මේක සමාන වෙනවා. මෙතන යමු පුතේ m වල පදයන් ටික වඩා ගමු. m වල ගත්තොත් මෙතන එනවා x ධන z. ඊට පස්සේ අපි යමු l වල ගන්න. l වල ගත්තොත් මෙතනින් එනවා ඍණ x එකක්. මේකෙන් එනවා ධන y එකක්. මෙතනින් එනවා ඍණ 2යි z එකක්. ඊට පස්සේ මම යනවා t වල ගන්න. මෙතනින් ගත්තොත් එනවා ඍණ x එකක්. මෙතනින් එනවා ඍණ 2යි z එකක්. හරි නේද පුතේ? right. දැන් එහෙනම් ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මේ සංගුණක සලකලා මේ x වල y වල සහ z වල අගයන් ටික ලබා ගන්න පුළුවන්. එහෙනම් මම මේකදෙනදී යනවා m වල සංගුණක සලකන්න. මම කියනවා m වල සංගුණක සලකන්න. m වල තියෙන සංගුණක සැලකුවොත් එහෙම ඔබට මෙතනින් ලබා ගන්න පුළුවනි මෙයාගේ බිඳුව සමාන වෙනවා x ධන z වලට. වෙන අංක 1. ඊට පස්සේ මම යනවා t වල සංගුණක සලකන්න. t වල තියෙන සංගුණක සැලකුවොත් එහෙම ඔබට ගන්න හැකි මෙතනින් ඍණ 1 සමානයි ඍණ x ඍණ 2යි z කියලා. එහෙනම් අපිට මෙතනින් ගන්න තිබ්බා 1 සමානයි x ධන 2යි z කියලා ගන්න පුළුවන්. මේ ඉන්නේ අංක 2. දැන් එහෙනම් ඔබට පුළුවනි මේ දෙන්නව සුළු කරගන්න. මේ දෙන්න සුළු කරගත්තොත් ඒ කියන්නේ අංක 2කින් අංක 1 අඩු කරොත් ඔබට මෙතනින් එනවා z සමානයි 1යි කියලා. හරිනේ? එතන z ලාගේ එකක් වෙනවා නම් පුතේ ඔබට කෙලින්ම කියන්න පුළුවන් x සමාන වෙනවා කාටද? ඍණ 1කට. හරිනේ? x ලාගේ ඍණ 1යි කියලා අපිට ගන්න පුළුවනි. දැන් ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා තව කාගේද? x හරි y වලගේ ගන්න ඕනේ. එහෙනම් මම ඊළඟට යනවා l වල සංගුණක සලකන්න. l වල තියෙන සංගුණක සැලකුවොත් එහෙම අපිට මෙතනින් ගන්න පුළුවනි මෙයාගේ නම් එනවා 3 සමානයි ඍණ x ධන y ඍණ 2යි z කියලා අපිට ගත්තා. දැන් එහෙනම් අපිට මෙතනින් අගයන් ටික ආදේශ කරගන්න පුළුවන්. එහෙනම් 3 සමානයි ඍණ x කියන කෙනාව නම් එනවා 1 ධන මේකේ y වලගේ මට අවශ්‍යයි z වලගේ නම් අපිට ගන්න පුළුවන් 2යි z. එහෙමනම් මේක නම් එනවා 2යි කියලා. දැන් එහෙනම් අපිට මෙයාව සුළු කරන්න පුළුවන්කම තියෙනවා පුතේ. මේ ටික අපි සුළු කරගත්තොත් මෙතනින් එනවා y වලගේ සමාන වෙනවා කාටද? 4 වෙනි බලයකට. y සමානයි 4ක් කියලා අපිට ගත්තා. පැහැදිලි නේද වැඩේ? right. දැන් එහෙනම් ඔබට පුළුවන්කම තියෙනවා මෙතනින් මෙතනින් මේකේ තියෙන මේ දුෂ්‍රාවිතා සංගුණකයේ සඳහා වන සමාවෙන් පරිමාසීකృతතාවයේ සඳහා වන අගයක් ඉදිරිපත් කරන්න දැන් ඔයාලට පුළුවන්. right. මෙන්න පුතේ බලා ගන්න. දැන් එහෙනම් මම මෙතනින් උත්සාහ කරනවා පොයිසෙල් සමීකරණය ලබා ගන්න. එහෙම නැත්නම් මෙන්න මේ නලය තුලින් ගමන් කරන පරිමාසීකృతතාවයේ සඳහා වන සමීකරණයක් ගන්න යනවා. මේක නම් අපිට මෙතනින් ලැබෙනවා කවුරු කියලාද පුතේ? k නීටාවල x වෙනි බලය. එහෙනම් අපිට ගත්ත හැකි නීටාවල ඍණ 1 වෙනි බලය කියලා. ඊට පස්සේ මෙතනින් එනවා a වල y වෙනි බලය. අපි දන්නවා a වල y කියලා කියන්නේ නම් 4 වෙනි බලය. ඊට පස්සේ පීඩන අනුක්‍රමණයේ එහෙම නැත්නම් p බෙදීම l වල නම් අපිට දීලා තියෙනවා කීවෙනි බලයක්ද පුතේ? z වෙනි බලය කියන එක. එහෙමනම් දැන් අපිට මෙතනින් ගන්න පුළුවන්. තව ටිකක් මම ඉස්සරහට ගියොත් මම මෙන්න මෙහෙම කියනවා පුතේ. මේකේ පරීක්ෂණ මගින් අපි කේවලගේ හොයලා බලනවා. හරිද? අපි පරීක්ෂණ මගින් කේවලගේ හොයලා බැලුවොත් අපිට පේනවා මෙන්න මේ කේවලගේ සමානයි 5 බෙදීම 8 කියලා. හරිද? එහෙමනම් අපිට මෙතනින් ඉදිරිපත් කරන්න පුළුවනි v බෙදීම t වලගේ සමාන වෙනවා බලන්න පුතේ හරිද කියලා 5 p a වල 4 වෙනි බලය බෙදීම 8යි නීටා l කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේකට අපි කියනවා පොයිසෙල් සමීකරණය කියලා. හරි නේද? right. එතකොට ඇත්තටම අපි කරේ අන්න අර මෙයා රඳා පවතින මූලික කාරණා මොනවද කියන එක ඇසුරෙන් සමීකරණයක් මාන විශ්ලේෂණය මගින් ලබා ගැනීමක් කරා. ඔබට මතක ඇති අපි
මාන විශ්ලේෂණී භාවිතා කියලා අපි කතා කරනවා. එතනදී අපි කියනවා මාන විශ්ලේෂණී භාවිතා කරලා සමීකරණයක ආකාරයේ පුරෝගතනය කරගන්න පුළුවන්. එතන සමීකරණ ඉදිරිපත් කරන්න පුළුවන්. එතන මෙන්න අපි මෙතනින් උත්සාහ කරලා තියෙනවා මෙයාගේ සමීකරණය මොකක්ද කියන එක ලබා ගන්න. පැහැදිලිද පුතේ? right. එමනම් v බෙදීම t සමානයි pi pa වල 4 වෙනි බලය බෙදීම 8යි η l කියලා අපිට පොයිසෙල් සමීකරණය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරි නේද පුතේ? right. එතකොට මතක තියාගන්න මේ පොයිසෙල් සමීකරණයේ වළංගු වෙන තත්ත්වයන් මොනවද කියලාත් ඔයාගෙන් අහන්න පුළුවන්. එතකොට මේක වළංගු වෙන්නේ මොන මොන තත්ත්වයකටද පුතේ? මේක අසම්පීඩ ද්‍රවයක් වෙන්න ඕනේ. ඒ වගේම අනවරතව සහ අනාකූලව මේක ප්‍රවාහී වෙන්නත් ඕනේ. එහෙම වුණොත් විතරයි මේක නැත්නම් මේ පොයිසෙල් සමීකරණය වළංගු වෙන්නේ කියලා අපිට සලකන්න පුළුවන්කම තියෙනවා. හරි නේද පුතේ? right. අපි නම් බලමු මේකේ සටහනේ කොහොමද මේ කාරණා ටික ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. ගන්න පුතේ. සටහනේ දෙවෙනි මාතෘකාව නලයක් තුලින් ද්‍රවයක අනවරත ප්‍රවාහය එහෙම නැත්නම් පොයිසෙල් සමීකරණය. right. මෙන්න කියනවා මෙහෙම. පටු නලයක් තුලින් ද්‍රවයක් ගලා යාමේදී නලයේ බිත්ති සමග ස්පර්ශව ඇති ද්‍රවස්තර අචල වන අතර අක්ෂීය දෙසට යාමේදී අනුගාමී ද්‍රවස්තරවල ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වේ. කියනවා මේ P1 විශාලයි P2 නම් පෙන්වා ඇති දිශාවට ද්‍රවය ගලාගෙන යනවා. ඊට පස්සේ කියනවා T කාලයක් තුල V ද්‍රව පරිමාවක් ගලා යයි නම් ද්‍රවයේ ගලාගෙන යන ශීඝ්‍රතාවය Q වලගේ සමානයි V බෙදීම T පාත සඳහන් රාශීන් මත රඳා පවතිනවා කියලා කියනවා. පළවෙනිදම කියනවා ද්‍රවී දුෂ්‍රාවිතා සංගුණකය මීටා නලී අභ්‍යන්තරාරය සිම්පල්ලි නලී හරහා පීඩන අනුක්‍රමණය හේවත් ඒකක දිගක් කරහා පීඩන වෙනස මේක නම් එනවා P බෙදීම L කියලා. ඊට පස්සේ පාට කියනවා ඉහත රාශීන් අතර සම්බන්ධතාව මාන විශ්ලේෂණය මගින් ලබාගත හැකිය. ඔන්න අපි අර මාන විශ්ලේෂණය කරපු ටික මේගොල්ලෝ කරලා පෙන්නනවා. එහෙම වුණොත් අන්තිමේට ඔබට අන්තිම සමීකරණයක් ලබා ගන්න පුළුවන් v බෙදීම t වලගේ සමානයි phi p a වල 4 වෙනි බලය බෙදීම 8යි η l කියලා. හරි නේද පුතේ? right. ඊට පස්සේ අන්තිමේට ඔබට තරුවක් දාලා මෙන්න දීලා තියෙනවා. ඉහත සමීකරණය වළංගු වන තත්ත්ව වන්නේ අසම්පීඩ ද්‍රවයක අනවරතව හා අනාකූලව ප්‍රවාහය වන තරල සඳහා වේ. තවද නලයේ පටු තිරස් නලයක් විය යුතුයි කියලා කියනවා. හරිද? මෙතනදී මේ තෝරගන්න නලය පටු තිරස් නලයක් වෙන්න ඕනේ. මේක මහත නලයක් වුණොත් එහෙම අනවරත අනාකූල කතාන්දර මේකට වළංගු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තිරස් නොවි තිබ්බොත් එහෙම ඒත් මේ කාරණා ටික වළංගු වෙන්නේ නැහැ. ඒ හින්දා පොයිසෙල් සමීකරණේ වළංගු වෙන්න නම් මෙන්න මේ තත්ත්වයන් ටික එන්න ඕනේ. හරි? මොකද ඔය වගේ කතාවක් අහලා තිබ්බා. දැන් අර කියන මෙහෙම සාමාන්‍යයෙන් අපේ ඔය තියෙන රුධිරය සම්බන්ධ ගණනය කිරීම වලට මේ පොයිසෙල් සමීකරණ දාන්න පුළුවන්. හැබැයි පොයිසෙල් සමීකරණ දැම්මට 100%ක් මේ තත්ත්වවලට ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. ඇයි 100%ක් ගැලපෙන්නේ නැත්තේ? ඔව් ගැලපෙන්නේ නැති වෙන කාරණා කීපයක් තියෙනවා නේද? අපි කියන්නේ මොකද්ද? මේක මේ පටු තිරස් නලයක් වෙන්න ඕනේ. නේද? ඒකට සමහර ලාවට නේද අපේ තියෙන මේ නැත්නම් ඒකාකාර හරස්කඩ වර්ග බලයක් තියෙන පටු තිරස් නලයක් වෙන්න ඕනේ. හරි? දැන් මේ අපේ තියෙන ඔය කේශික නලයක් ඔය එකක් එහෙම ගත්තොත් මොනවද වෙන්නේ? ඒකේ හරස්කඩ වර්ග බලයන් තැනින් තැනට වෙනස් වෙනවා. හරි? ඒ වගේම තමයි මේ තිරස්ම නෑනේ නේද? මගේ අත මෙහෙම තිරස්ස තියන්න හිටියොත් නම් හරි. හැබැයි පල්ලෙහා දාපු ගා ඒක තිරස්ස වෙනවා. ඉතින් ඒ වගේ තැන් වලට පොයිසෙල් සමීකරණ වළංගු වෙන්නේ නැහැ. පැහැදිලිද පුතේ? ඒ සමහර ගණනීය කිරීම වලට දාලා තියෙනවා. ඒ ලෙවල් ගණන් වලත් අහලා තියෙනවා. ඒවා වළංගු නොවන තත්ත්වයන් ගැන එහෙමත් අහලා තියෙනවා. ඒකට ඒ වගේ දේවල් ඔබට හිතලා ලියන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. හරිද පුතේ? right. හොඳයි. දැන් එහෙනම් ඔන්න අපි මේකේ මාතෘකා දෙකක් කතා කරා. එතකොට නිව්ටන් සමීකරණය කතා කරා. ඒ වගේම පොයිසෙල් සමීකරණය කතා කරා. දැන් එහෙනම් මට අවශ්‍යයි දැන් ඔබට පේනවා ඇති මේ පොයිසෙල් සමීකරණය ඇතුලේ තියෙනවා ද්‍රවී දුෂ්‍රාවිතා සංගුණකයේ කොච්චරද කියලා. දැන් එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා පොයිසෙල් සමීකරණය භාවිතා කරලා ද්‍රවීක දුෂ්‍රාවිතා සංගුණකයේ කොච්චරද කියන එක ලබා ගන්න. හරිද? right. අපි එහෙනම් බලමු කොහොමද මේ පොයිසෙල් සමීකරණය භාවිතා කරලා ද්‍රවීක දුෂ්‍රාවිතා සංගුණකය ලබා ගැනීමක් කරන්න කියලා බලමු. හරි. බලගන්න පුතේ. මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම ඉස්සෙල්ලාම ගන්නවා මේ තිරස් කේශික නලයක් මම සපයා ගන්නවා. ඒතර මේ වැඩේට ඔබට කරන්න තියෙනවා කේශික නලයක් අරගෙන හොඳට පිරිසිදු කරගන්න. ඔබ දන්නවා මේ කේශික නල දැන් පිරිසිදු කරන්නේ කොහොමද කියලා නේද? අපි ගියා ඉස්සෙල්ලාම මෙයාව
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හොදන්න ඕනි කිව්වා. ඊට පස්සේ තනුක අම්ලයකින් නයිට්‍රික් වගේ කෙනකින් හොදන්න ඕනි කිව්වා. ඊට පස්සේ අපි අන්තිම වශයෙන් ආශ්‍රිත ජලයෙන් මේක පිරිසිදු කිරීමක් කරනවා කිව්වා. ඊට පස්සේ පොතේ අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේකෙන් ගලාගෙන එන තරල ප්‍රවාහී පරිම ශීඝ්‍රතාවය මැනගන්න යන්නේ. එනම් පරිමාව මැනගන්න අපිට මිනුම් සරාවක් ඕනේ වෙයි. ඊට පස්සේ පරිමා ශීඝ්‍රතාවයනේ. ඒ කියන්නේ ඒකක කාලයක දින ප්‍රමාණයනේ. ඒතකොට ඒක මැනගන්න අපිට මෙතනදී විරාම ගටිකාවක් වගේ එකකුත් ඕනේ වෙයි අදාළ කාලය මැනගන්න. හරිද පුතේ? right. දැන් ඊට පස්සේ අපි බලමු තවමට ඕනේ වෙනවා මේකේ පීඩන අනුක්‍රමණය කීයක්ද කියන එක ලබා ගන්න. ඒතර පීඩන අනුක්‍රමණය ගන්න නම් නලී දිග ඕනේ දෙකලවර දින පීඩන වෙනස ඕනේ. ඉතින් මෙන්න මේ පීඩන වෙනස ලබා ගන්න පුතේ ඔබේ ලැබ් එකේ තියෙන විශේෂ උපකරණයක් මේකට අපි කියනවා නියත පීඩන බඳුන කියලා. එහෙම නැත්නම් අපි උකට කියනවා පීඩන හිසක් කියලාත් මේකට සමහර තැන්වල කියනවා. හරි බලගන්නකො පුතේ මේකේ වෙනදී. මේ නියත පීඩන බඳුන ගත්තොත් එහෙම මේකේ පුතේ ඔබට ත්‍රිමාණු රූපයක් නැවිලා පේන්න ඕන. ඔබ හිතන්නකො නිකන් යෝගට් කෝප්පයක් වගේ මේක කියලා. මෙන්න මේ යෝගට් කෝප්පේ තියෙන සිදුරු තුනක්. හරි. එක සිදුරකින් අපි එක සිදුරක් තියෙන්නේ මෙහෙම පල්ලෙහා. එතකොට ඒ සිදුරෙන් අපි කෙලින්ම මෙහෙම රබර් නලයක් සම්බන්ධ කරලා මේ රබර් නලය ගෙනල්ලා මෙතනින් මේ තියෙන වීදුරු නලයටම නැත්නම් කේශික නලයටම සම්බන්ධ කරලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ මෙතනින් තියෙන තවත් නලයක් මෙන්න මේ නලය පුතේ මම කරාමයකට ගෑනලා සම්බන්ධ කරලා තියෙනවා. හරි. මෙතනින් මේ තියෙන නලය මම මෙහෙම කරාමයකට ගෑනලා සම්බන්ධ කරලා තියෙනවා. හරිද පුතේ? right. ඊට පස්සේ මෙතනින් මේ තියෙන නලයට මම කියනවා පිටාර නලය කියලා. මේක කොතෙන්වත් සම්බන්ධ කරලා නැහැ. මෙන්න පුතේ බලා ගන්න වෙන දෙයක්. පරීක්ෂණය ආරම්භ කරද්දී මම කරන්නේ කරාමී ටිකක් වැඩියෙන් විවෘත කරනවා. ඒ කියන්නේ මෙතනින් මේ ජලය ගලාගෙන යන ශීඝ්‍රතාවයට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් කරාමී විවෘත කරනවා. එතන මොනවද වෙන්නේ? මෙතන මේ කෝප්පේ වගේ එක ඇතුලේ වතුර වැඩිපුර එකතු වෙනවා නේද පුතේ? මේ වතුර වැඩිපුර එකතු වෙලා මෙහෙම මේකේ වතුර ඔන්න එකතු වෙන්න පටන් ගන්නවා. හරි? එකතු වෙලා හරියටම මෙන්න මේ මට්ටමට එනකම් වතුර එකතු වෙනවා. ඔය මට්ටමට එනකම් වතුර එකතු වුණාට පස්සේ මොනවද වෙන්නේ? මේ මට්ටමට එනකම් වතුර එකතු වුණාට පස්සේ මෙතනින් මේ තියෙනවනේ මේ පිටාර නලයක්. ඔන්න ඔය පිටාර නලිය ඔස්සේ ඔය වතුර ටික පල්ලෙහාට ගමන් කරන්න පටන් ගන්නවා. හරි පල්ලෙහාට ගමන් කරලා මේ ටික එළියට එනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ ජල කඳේ උස ප්‍රමාණය වෙනස් වීමක් වෙන්නේ නැහැ. හරි ජල කඳේ උස ප්‍රමාණය දිගටම නියතව තියෙනවා කියලා මට සලකන්න පුළුවන්කම තියෙනවා. හරි මේකේ ප්‍රතිඵලයක් විදිහට මේ ජල කඳේ තියෙන උස ප්‍රමාණය දිගටම නියතව තියෙනවා කියලා මට සලකන්න පුළුවන්කම තියෙනවා. හරි එතකොට දැන් ඔබ ගත්තොත් එහෙම ඔයාලට දැන් මෙහෙම ලිව්ව හැකි නේද? මේ බලන්න. මෙතනින් මේ තියෙන නලී පීඩනයේ බවට පත් වෙන්නේ වායුගෝලීය පීඩනය. හරි. ඊට පස්සේ මෙතන තියෙන පීඩනයේ බවට පත් වෙන්නේ කවුද? වායුගෝලීය පීඩනයට එකතු කරනවා ද්‍රව කඳ මගින් නැති කරපු පීඩනය. ඒතර වායුගෝලීය පීඩනයට එකතු කරනවා ද්‍රව කඳ මගින් නැති කරපු පීඩනය HOG කියන එක. පැහැදිලිද පුතේ? එතන මේ තමයි අපි P1 කියන කෙනා. මේ තමයි අපි P2 කියන කෙනා. හරි නේද කතාව? right. දැන් අපි ගමු මෙයාගේ මේ නලයේ තියෙන දිග ප්‍රමාණය මම දාගන්නම් L කියලා. හරිද පුතේ? ඊට පස්සේ මම මෙතනින් මේ තන්තු කැලලක් මේක ගැට ගහලා තියෙනවා. හරිද? එතකොට ඇත්තටම වෙන්නේ මේක දිගේ ගලාගෙන එන මේ ද්‍රවය ඇවිල්ලා මෙන්න මේ තන්තුව දිගේ බොහොම පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ වාජනෙට එකතු වෙන එක තමයි තියෙන්නේ. පැහැදිලිද කතාව? right. දැන් එහෙනම් අපි වැඩේට යමු පුතේ බලා ගන්නකො. දැන් අපි ඔයාලට කියනවා මේ පරිමා ශීඝ්‍රතාවය. ඒතර v බෙදීම p වලාගය මේක සමාන වෙන්න ඕනේ phi p a වලාගය. ඒතර p ට නම් අපි දාන්නේ කවුද? මෙන්න මේ තැන් දෙකේ තියෙන පීඩන වෙනස. ඒතර එන්නේ phi දන h rho g කින් අඩු කරන්න ඕනේ phi. ඒ කියන්නේ මෙයාව නම් එනවා h rho g කියලා. හරි. ඒතර phi p a වල හතරවෙනි බලය. ඒ කියන්නේ නම් මෙන්න මේ නලයේ හරස්කඩ වර්ගඵලය. මේක අපි හතරෙන් වැඩි කරනවා. බෙදන්න ඕනේ 8යි නීටා L වලින්. එහෙනම් 8යි නීටා L විදිහට මම දානවා මෙන්න මේ නලයේ දිග. හරි. දැන් ඔන්න බලා ගන්නකො. දැන් අපි ගත්තොත් එහෙම මේකේ මෙන්න මේ රාශි මෙන්න හැකි නේද? v බෙදීමට ඊවට මැනගත්ත හැකි නේද? මේකට එකතු වෙන පරිමාව කොච්චරද ගත වෙන කාලය කොච්චරද කියලා මැනලා v බෙදීම t ගන්න. h ලගේ මැනගන්න පුළුවන්. උස ප්‍රමාණය කීයද කියලා. රෝ කියන්නේ ජලයේ ඝනත්වය මැනගන්න පුළුවන්. දන්නවා නේද? ජලයේ හරි මොකක් හරි ද්‍රවයේ ඝනත්වය දන්නවා. g කියන්නේ ගුරුත්වය තුවරණේනේ. ඒක අපි දන්නවා. a කියන්නේ නලයේ අරය. නේද? නලයේ අරය මැනගන්න දන්නවා නේද? අපි නලයේ අරය මැනගන්න ක්‍රම දෙකක් කියමු පෘෂ්ඨීඝාත තියද්දී.
එකක් තමයි රසදීපටත් දාලා අරය ගණනය කරන්න පුළුවන් කිව්වා. නැත්නම් අර ඡේදනය කරලා අරය ගණනය කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ක්‍රම දෙකකින් මොකක් හරි එකක් භාවිතා කරන්න. ඊට පස්සේ නීට තමයි හොයාගන්න ඕනේ. L කියන්නේ නලී දිග බොහොම ලීසියෙන් එක මැනගන්න පුළුවන්. එහෙනම් අපි නොදන්න කෙනෙකුට මේක ඉන්නේ කවුද පුතේ? නීටා ඉන්නේ. එහෙම වුණොත් මෙන්න මේ නීටාවලදී අපිට ගණනය කරගන්න පුළුවන්. තියෙනවා. පැහැදිලිද පුතේ? right. දැන් ඉතින් මෙන්න බලා ගන්න වැඩ ටික හරි. දැන් ඔබට ඔන්න ප්‍රශ්නයක් තියෙනවා මේ නලී අරේ ගණනය කරගන්නේ කොහොමද කියලා. අනිත් ටික නම් බොහොම ලීසියින්. නලී අරේ ගණනය කරගන්නේ කොහොමද කියලා. මම ඔයාලට නලී අරේ ගණනය කරන්න ක්‍රම දෙකක් කියලා දුන්නා. එකක් තමයි මම ඔයාලට කිව්වා මේ නලී ඕන්නම් ඔය කොහේ හරි තැනකින් ඡේදනය කරලා එයාගේ මේ චලන නීක්ෂයක් භාවිතා කරලා විස්කම්බේ මැනලා එතනින් අරේ ගණනය කරගන්න පුළුවන්. හරි. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන්කම තියෙනවා රසදියපටක් ඇතුළු කරලා මේ රසදියපට මගින් නලී අරේ ගණනය කරගන්න පුළුවන්. එතකොට ඔයා කැමති මේ දෙකෙන් මොන ක්‍රමයකටද? ඔයාලට මතකද කුෂ්ඨීකාතතිය හොයන ක්‍රමයේදී නම් අපි කිව්වේ ඡේදනය කරලා නලී අරේ හොයන එක හොඳයි කිව්වා. එතකොට මෙතනදී අපි මොන ක්‍රමයේද මේකට භාවිතා කරන්නේ? මෙන්න පුතේ මම ඔයාලට කියනවා මෙතනදී ඔබට තියෙන හොඳම ක්‍රමය තමයි මෙන්න මේ කේශික නලී තුලට රසදියපටක් ඇතුළු කරමු. හරිද? මේ කේශික නලී තුලට රසදියපටක් ඇතුළු කරලා මෙන්න මේ රසදියපටේ ස්කන්ධය සහ දිග මැනගෙන එතනින් අපිට පුළුවන්කම තියෙනවා මෙයාගේ අරේ කොච්චරක්ද කියන එක ගණනය කරගන්න. මොකද අපි දන්නවා ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාවට. එහෙම නැත්නම් අපිට මේක ගත්තේ ඝනත්වයේ ρ නෝට් මේක සමානයි m නෝට් බෙදීම මෙයාගේ තියෙන පරිමාව නම් මට ගන්න පුළුවන් 5a වල වර්ග l කියලා එනවා. එහෙම නැත්නම් අපිට මෙතනින් a වල වර්ග නම් එනවා කවුරු කියලාද m නෝට් බෙදීම 5 ρ නෝට් l කියලා අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔතනින් අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ නලයේ තියෙන අරේ කොච්චරද කියලා ගණනය කරගන්න. හරි. එතකොට ඊයගේ අපිට ගණන මෙතන දාන්න පුළුවන්. හරි. එතකොට දැන් මට චුට්ටක් කියන්නකෝ මේ ඇයි මම කියන්නේ මේ කේශික නලය ඇතුළට රසදීපටක් දාලා එතනින් අරේ හොයාගෙන ඒ ගන්නාගේ මෙතන ආදේශ කරන්න කියලා කියන්නේ. හරි. මේකේ මම කියන්නේ හේතුව තමයි පුතේ මෙන්න මේ ක්‍රමයේදී අපිට ලැබෙන්නේ නලී සාමාන්‍ය අරයක්. මධ්‍යම අරයක් ලැබෙන්නේ. හරි. හැබැයි අපි ඡේදනය කරලා ගත්තොත් එන්නේ ඒ ස්ථානයේ තියෙන අරය. ඇත්තට මේ සමීකරණයට අපි දාන්න ඕනේ නලී තියෙන මධ්‍යම අරය. ඒක නිසා මෙන්න මේ ක්‍රමයෙන් ලැබෙන අගේ ඉතාමත් නිවැරදි කියලා ගත්තා. හරි. ඊට පස්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සමීකරණය මගින් ඔබ ද්‍රවීක තියෙන දුෂ්ටාවිතා සංගුණකය හොයන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඉතාමත්ම සංවේදීව මැනගන්න ඕන කරන රාශිය මොකද්ද? මේක ඉතාමත්ම සංවේදීව මැනගන්න ඕන කරන රාශිය තමයි නලී අරය. හරි. මොකද ඒකට හේතුව තමයි නලී අරය පුතේ දෙගුණයක් වුණොත් එහෙම දෝෂය 16 ගුණයක් වෙලා තමයි නතර වෙන්නේ. හරි. නලී අරය දෙගුණයක් වුණොත් නේද අපි හිතමුකෝ මැනගත්තාගේ ඩබල් වෙන්න ඕනේ කියලා. එහෙම වුණොත් එහෙම ඔයාගේ තියෙන දෝෂය දෙගුණ වෙලා නෙවෙයි නතර වෙන්නේ. දෝෂය වුණොත් එහෙම 16 ගුණයක් වෙලා තමයි නතර වෙන්නේ. හරිනේ? ඒක නිසා අපි ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේකේ අරය මැන ගැනීමේදී කොහොමද මේක මැනගන්නේ කියන කාරණාව ලබා ගන්නෙන්නේ. හරි. අපි එහෙනම් යමු පොතේ අපි සටහනේ දීලා තියෙන කාරණා ටිකට ගිහලා බලමු කොහොමද මේගොල්ලෝ මේ පැක්වේල් එක විස්තර කරලා තියෙන්නේ කියලා. රයිට්. වෙන කියනවා පොයිසෙල් සමීකරණයේ භාවිතයෙන් ජලී දුෂ්ටාවිතා සංගුණකය නීටා සෙවීම. රයිට්. රූප සටහන ඔන්න ඇඳලා තියෙනවා. කරාමි තියෙනවා, රබර් නලී තියෙනවා, පිටාර නලී තියෙනවා, නියත පීඩන බඳුන දීලා තියෙනවා. නැවත රබර් නලියකින් අතියස්පටු නලයකට මෙයා සම්බන්ධ කරලා තියෙනවා. මෙතන තන්තු කෑල්ල තියෙනවා, මිනුම් සරාව තියෙනවා, මෙහා පැත්තේ විරාම ගටිකාව තියෙනවා. ඔබට කියනවා නියත පීඩන බඳුනේ සිට ගලා එන ජලය තිරස් කේශික නලය තුලින් ගමන් කර මිනුම් සරාව තුල එකතු වෙනවා. මැනගත් ටී කාලයකදී එකතු වෙන ජල පරිමාව P නම් අපිට ගත හැකි V බෙදීම T වලගේ සමානයි 5PA වල 4 වෙනි බලය බෙදීම 8යි නීටා L ලෙස පරිමා ශීඝ්‍රතාව ලැබේ. නමුත් මෙහි P ලෙස යෙදිය යුත්තේ P1 ඍණ P2. එතන මෙතන P1 මෙතන P2. ඒ වුණත් ඔබට ගත හැකි නේද P1 කියන්නේ 5 දන HρG, P2 කියන්නේ 5 අයින් කරපුවාම වෙනවා HρG කියලා. ඊට පස්සේ කියන එවිට V බෙදීම T වලගේ සමානයි 5 වාරයක් HρG A වල 4 වෙනි බලය බෙදීම 8යි නීටා L කියලා ගත්ත හැකි. කියනවා දැන් H හා L මීටර රූල මගින් මැනගත හැක ඒ සොයා ගැනීම සඳහා කීචක නලී තුලට
රසදිය පටක් ඇතුළු කර එහි දිග චලන වීක්ෂයක් මගින්ද ස්කන්ධය රසායනික තුලාවක් මගින්ද මැනගනු ලැබී කියලා කියනවා. මෙයාගේ දිග සහ ස්කන්ධය මැනගත්තට පස්සේ එතකොට මෙතනදී පුතේ රසායනික තුලාව කියන එක අයින් කරන්න. දැන් අපි විශේෂ නිර්දේශය තුල රසායනික තුලාව නැහැ. ඒ වෙනුවට දාන්න ඉලෙක්ට්‍රෝනික තුලාවකින්ද මැනගනු ලැබී කියලා. ඉලෙක්ට්‍රෝනික තුලාවකින්ද මැනගනු ලැබී. හරි. දැන් එහෙනම් ඔබට බලවන්කම තියෙනවා මෙතනින් මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙයාගේ අරය කොච්චරක්ද කියන එක ලබා ගන්න. හරි. මේකේ මේ වර්ගමූල එහෙම දාලා නැහැ නේද? කමන්නේ නැද්ද එහෙම තිබ්බත්? කමන්නේ. ඇයි? මෙදෙන්න ඕනේ නේවල 4 වෙනි බලයක්නේ. කරන්න දෙන්නේ මේකෙන් එන ඉලක්කමත් ආය වර්ග කරලා දෙන්න ආදේශ කරන්නයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා දැන් ජලයේ ρ W සහ G දන්නේ නම් ඉහත සමීකරණය මගින් ඊටා ගණනය කරගත හැකියි. හරිද පුතේ? right. මෙන්න පරීක්ෂණයේ සම්බන්ධව තියෙන වැදගත් කාරණා ටික කියනවා. පිළිවෙලින් කේශිකනලී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නයිට්‍රික් හා ආශ්‍රිත ජලයේ මගින් සෝදා පිරිසිදු කරගත යුතුය. ඊට පස්සේ දෙවෙනි කාරණාවේදී කියනවා නලය ඊටා පටු හා තිරස් විය යුතුය. මේ නලය ඊටා පටු නලයක් වෙන්න ඕනේ. ඒ වගේම තිරස් නලයක් වෙන්න ඕනේ. ඊට තුන්වෙනියට කියනවා සිම්පල් H පීඩන උස ඊටා විශාල නොවිය යුතුය. මෙන්න මේ H කියන පීඩන උස හුඟක් විශාල වුණොත් එහෙම මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේකේ තියෙන මේ නලය තවදුරටත් අනාකූල වෙන්නේ නැහැ. ඒක අපි කියනවා නේද එයාගේ ප්‍රවේගය වැඩි නම් නේද ඒක අකුල තත්ත්වයටපත් වෙනවා කියලා. ඊට පස්සේ හතරවෙනි කාරණාව විදිහට කියනවා මිනුම් සිලින්ඩරය තුළ වැඩි ජල පරිමාවක් එකතු කරගත යුතුයි. නේද? අන්න අර සිලින්ඩරයට අපි වැඩි ජල පරිමාවක් එකතු කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මෙන්න මේ V වලගේ නිවැරදිව මැන ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කියනවා H වෙනස් කරමින් V බෙදීම T මැන ගැනීමෙන් ප්‍රස්සාරික ක්‍රමයක් ඇසුරින් නීටා සොයා ගන්න පුළුවන්. නේද? එතකොට අපිට ඕනනම් පුළුවන් මේකේ ප්‍රස්සාරික ක්‍රමයකට ගිහිල්ලා මෙයාගේ මේ HL නීටාවලගේ කීයද කියන එක ඕන ලබා ගන්න පුළුවන්කම තියෙනවා. නේද? ඔබට ඕන දීලා තියෙනවා කොහොමද හොයාගන්නේ කියලා. මම ඕනනම් මේක පෙන්නන්න හදලා. right. බලලා ගන්න පුතේ. ප්‍රස්සාරික ක්‍රමයකට යනවා නම් ඔබට තියෙන්න ඕන වෙනස් කරන කෙනෙක් සහ ඒ අනුව වෙනස් වෙන කෙනෙක් තියෙන්න ඕන. දැන් මේක අපිට වෙනස් කරන්න පුළුවන් කවුද? HLගේ වෙනස් කරන්න පුළුවන්. ඒතර වෙනස් වේවි කවුද පුතේ? V බෙදීම T වලගේ. එහෙමනම් ඔබට මෙතනින් ගන්න පුළුවන් මේකේ තියෙන මේ V බෙදීම T වලගේ සමානයි phi H rho චික ඉන්නේ නැහැ නේද? phi rho G A වල හතරවෙනි බලය බෙදීම 8යි නීටා L වාරයක් H කියලා අපිට දැනෙන එක. ඒ කියන්නේ මේක අපිට ඕන නම් ඉදිරිපත් කරන්න පුළුවන් මෙතනින් y සමානයි mx කියන ආකාරයට මේක හැසිරෙනවා කියලා අපිට ඉදිරිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි නේද පුතේ? right. එතකොට ඕක තමයි මෙතනදී අවිල්ලා තියෙන්නේ. ඉතින් මම කියනවා h ඉස්සරහින් v බෙදීම t වලගේ ප්‍රස්ථාරගත කරොත් ඔබට ලැබෙනවා මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාව. ඉතින් ඔබට පුළුවන් ඒකේ තියෙන අනුක්‍රමණය ඇසුරෙන් මෙන්න මේ නීටාවලගේ කොච්චරක්ද කියන එක ලබා ගැනීමක් කරන්න. පැහැදිලිද පුතේ? right. එහෙනම් ඔන්න අපි කතා කරා නේද පොයිසෙල් සමීකරණය කියන්නේ මොකක්ද? ඒ වගේම පොයිසෙල් සමීකරණේ භාවිතා කරලා කොයි විදිහටද ද්‍රවයක දුෂ්ටාවිතා සංගුණකයේ ලබා ගන්න මේකත් අපි ඔන්න ඔයත් එක්ක කතා කරලා තියෙනවා. හරි. දැන් පුතේ අපි ඊළඟට යන්න බලාපොරොත්තු වෙන ස්ටොක් නියමයේ සම්බන්ධව සාකච්ඡා කිරීමක් කරන්න. හරි. right. බලා ගන්න. අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්කම තියෙනවා පුතේ. අපි කියනවා මේ අපරිමිත තරලයක් ඇතුලේ v වේගයෙන් ගමන් කරන අරය සිම්පල් ලියවන කුඩා ගෝලයක් අපි මේ වෙලාවේ සලකනවා. අපිට මෙහෙම ගත්ත හැකි. මෙන්න පුතේ බලා ගන්නකො මම මෙතනින් සලකනවා මේ විදිහේ තියෙන මේ තරලයක් ඇතුලේ නියත v කියලා වේගයකින් පල්ලෙහාට ගමන් කරන කුඩා ගෝලයක් මම සලකනවා. හරිද? අපි ගමු මෙයාගේ තියෙන ප්‍රවේගී v කියලා සලකමු. ඒ වගේම මෙයාගේ තියෙන අරය මම දාගන්නවා සිම්පල් e කියලා. හරිද පුතේ? මෙයා මේ විදිහට පල්ලෙහාට ගමන් කරද්දී පුතේ මෙන්න මේ ගෝලයේ මත මේ තරලයක් මගින් දුෂ්ටාවිතා බලයන් ක්‍රියාත්මක වෙනවා. හරි නේද? right. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතනින් මේ තියෙන ගෝලයේ මත මේ තරලයේ මගින් ක්‍රියාත්මක වන දුෂ්ටාවිතා බලය මම දාගන්න කැපිටල් F කියලා. දැන් අපිට මෙන්න මේ කැපිටල් F අතර තියෙන සම්බන්ධතාවයක් මේ විදිහට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට මෙන්න මෙහෙම ගන්න පුළුවන්කම තියෙනවා.
මම කියනවා මේ දුෂ්ටාවිතා සංගුණකේ නීටාවන තරලයක් ඇතුලෙන් මේ අරය සිම්පල් ලියවන ගෝලයක් අපි v කියන ප්‍රවේගිකින් පල්ලෙහාට ගමන් කරනවා කියලා සැලකමුකෝ. ඒ වුණොත් අපිට කියනවා මෙයා මත මේ ක්‍රියාත්මක වන දුෂ්ටාවිතා බලය ගත්තොත් එහෙම මෙයා මත ක්‍රියාත්මක වන දුෂ්ටාවිතා බලය අපිට පේනවලු දුෂ්ටාවිතා සංගුණකයේ මත. ඒ වගේම මේ දුෂ්ටාවිතා බලය ගෝලී අරය මත. ඒ වගේම මේ දුෂ්ටාවිතා බලය ගෝලය පහළට චලනය වන ප්‍රවේගී මත රඳා පවතිනවා කියලා අපිට පේනවා. හරි නේද? දැන් එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ රාශීන් අතර තියෙන සම්බන්ධතාවයත් මාන විශ්ලේෂණය මගින්ම කලින් විදිහට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි මෙහෙම ගමු. මෙන්න මේ රාශීන් අතර තියෙන සම්බන්ධතාවය ගත්තොත් ඒ කියන්නේ F ලගය සමානුපාතික වෙන්න ඕනේ නීටාවල යම්කිසි බලයකට ඒ වගේම A වල යම්කිසි බලයකට සහ V වල යම්කිසි බලයකට කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. දැන් එහෙනම් අපිට මෙතනින් සම්බන්ධ කරන්න පුළුවන් F ලගය සමානුපාතික ලක්ෂණ සමාන කරන්න මම K කියලා නියතයක් දැම්මා. එහෙනම් මෙයාව නම් එනවා නීටාවල x A වල y සහ v වල z කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් පුතේ අපි මේගොල්ලෝගේ දෙපැත්තෙම මාන ආදේශ කිරීමක් කරමු. මාන ආදේශ කරොත් f කියන්නේ නම් බලයනේ. බලේ මාන නම් එනවා m වල t වල ඍණ 2යි කියලා. මේක සමානයි k කියන කෙනාට මාන නැහැ. එහෙනම් දුෂ්ටාවිතා සංගුණකේ නම් අපි දන්නවා මේ වෙද්දි m l වල ඍණ 1යි t වල ඍණ 1යි කියලා එනවා. මේකේ x වෙනි බලය කියලා මට ගන්න පුළුවන්. ඊට පස්සේ E කියන්නේ නම් නලී තියෙන අරය. මෙයා නම් L වල y වෙනි බලය කියලා ගත්ත හැකි. V කියන්නේ නම් ප්‍රවේගයනේ. නම් ප්‍රවේගයේ තියෙන මාන නම් එන්නේ LT වල ඍණ 1යි. මෙයාගේ Z වෙනි බලය කියලා මට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් පුතේ අපිට මෙතනින් ගන්න පුළුවන් දෙපැත්තේ මම මාන වෙන වෙනම සලකනවා. ඒක සංගුණක. එහෙම වුණොත් මෙයා වෙනවා MLT වල ඍණ 2. මේක සමානයි. මෙතනින් අපිට ගන්න පුළුවන් M වල x වෙනි බලය ඊට පස්සේ L වල නම් ඍණ x ධන y ධන z කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ t වල ගත්තොත් එහෙමනම් එනවා මෙතනින් ඍණ x ඍණ z කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් පුතේ අපිට දැන් පුළුවන්කම තියෙනවා මේගොල්ලන්ගේ වෙන වෙනම සංගුණක සලකන්න. මම ඉස්සල්ලාම m වල සංගුණක සලකනවා. මේකේ තියෙන මේ m වල සංගුණක සැලකුවොත් මේ පැත්තේ තියෙන එක සමාන වෙන්න ඕනේ මෙහා පැත්තේ තියෙන x වලට. එහෙනම් x ලගේ 1යි කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ පුතේ මම යනවා t වල සංගුණක සලකන්න. මෙන්න මේ t වල තියෙන සංගුණක සැලකුවොත් එහෙම ඔබට මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා මේකේ තියෙන මේ ඍණ 2 සමානයි ඍණ x ඍණ z කියලා අපිට ගත්ත හැකියි. එහෙනම් ඔබට පුළුවන් මේකේ තියෙන මේ ඍණ ලකුණු ටික අයින් කරගත්තොත් 2 කියන කෙනා සමානයි x ධන z කියලා ගත්ත හැකියි. එහෙනම් x වලට මම 1යි කියලා දානවා. දැම්මොත් පුතේ ඔබට කෙලින්ම මේකේ z ලග 1යි කියලා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද පුතේ? ඊට පස්සේ මම යනවා හරි. එහෙනම් දැන් අපි මෙතනින් අරගෙන තියෙනවා t වල සංගුණක සලකලා z ලගේ අරන් තියෙනවා x ලගේ අරන් තියෙනවා. එහෙනම් මට දැන් අවශ්‍යයි y වලගේ ගන්න. එහෙනම් මම ඒක ලබා ගන්න නම් මෙයාගේ l වල සංගුණක සලකනවා. L වල තියෙන සංගුණක සැලකුවොත් පුතේ ඔබට මෙතනින් ගන්න පුළුවන් මේකේ නම් L වල සංගුණකයේ 1යි මෙහා පැත්තේ නම් L වල සංගුණකයේ විදිහට එන්නේ ඍණ x ධන y ධන z කියලා. එහෙනම් අපිට මෙතනින් ගත්ත හැකි x ලගයට දැම්ම ඍණ 1යි මෙයාට 1යි එහෙම වුණොත් y සමාන 1යි කියලා අපිට ගත්ත හැකි නේද? එහෙනම් මෙන්න එනවා x ලගේ 1යි y වලගේ 1යි සහ z වලගේ 1යි කියලා එනවා. එහෙනම් පුතේ අදාළ සමීකරණය මට මෙතනින් ඉදිරිපත් කරන්න පුළුවන්. මේක නම් එනවා f ලගේ සමානයි k වාරයක් නීටා ev කියලා එනවා. අපි පරීක්ෂණ වගින් k වලගේ හොයලා බැලුවොත් අපිට එනවා f සමානයි 6.5 නීටා ev කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මෙතනින් f වල අගය ලබා ගැනීමක් කරන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද පුතේ? right. එහෙනම් ඔන්න අපි f වල අගය ලබා ගත්තා. කොයි විදිහටද f වල අගය සම්බන්ධ වෙන්නේ කියන කාරණාව මෙතනින් අරගෙන තියෙනවා. right. හරි. එහෙනම් ඔන්න අපි මේ වෙද්දි මේ ස්ටොක් සමීකරණය කියන්නේ මොකක්ද කියන කාරණාවත් මෙතනින් වත් ඉදිරිපත් කරලා තියෙනවා. හරි නේද පුතේ? right. හොඳයි. එහෙනම් නැවත ඔන්න මම කිව්වා මේ ඔයාලට කියන්න පුළුවන්
අපි කියනවා මේ ගෝලයක් පල්ලෙහාට චලනය වෙද්දී මෙන්න මේ ගෝලය මත තරලය මගින් යම්කිසි ප්‍රතිරෝධී බලයක් ඇති කරනවා. නැත්නම් දුෂ්ටාවිතා බලයක්. මෙන්න මේ දුෂ්ටාවිතා බලය F සමානයි 6යි නීටා AB මගින් ලැබෙනවා කියලා අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි නේද පුතේ? right. හරි. දැන් මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ස්ටොක්ස් සමීකරණය භාවිතා කරලා මූලික කාරණා දෙකක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මම මේක අයින් කරනවා පුතේ. right. බලා ගන්නකෝ පුතේ. මම මෙන්න මෙහෙම කතා කරන්න යනවා. මම ගන්නවා මේ පෘෂ්ඨයකදී මුදා හැරපු ගෝලයක තියෙන චලිතය ගැන මම පොඩ්ඩක් දැන් කතා කරන්න යනවා. හරිද? ඉස්සෙල්ලා මම කියනවා මෙන්න මේ ගෝලය මුදා හැරපු ගමම්ම. හරිද? මම කියනවා මුදා හැරිය මොහොතේම. මුදා හැරිය මොහොතේදීම. හරි. මෙන්න පුතේ බලා ගන්නකො. මම මෙයාව මුදා හැරපු ගමම්ම කියලා සලකමුකෝ. මේ ගෝලය මුදා හැරපු ගමම්ම නම් පුතේ මෙන්න මේ ගෝලය මත දැන් ක්‍රියාත්මක වන බලයන් ටික මෙහෙම ලකුණු කරන්න පුළුවන්. මෙයාගේ බර mg කෙනෙක් ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට. හරි නේද? ඊට පස්සේ මෙයා මත තව ක්‍රියාත්මක වෙනවා පුතේ උඩුකුරු තරපුම් බලයක් u කියලා ඉහළට. හරිද? එතකොට මේ u වලගේ නම් අපිට ගත්ත හැකි v ρ g කියලා එනවා. හරි නේද? ඊට පස්සේ තව මම මෙතනින් ගන්නවා මේකේ තියෙන බර කොහොමද අපි ලියාගන්නේ? අපි දන්නවා පුතේ ඝනත්වය කියන්නේ කාටද? ස්කන්ධ බෙදීම් පරිමාවට නේද? නැ ෂේප් එකේ කුරුටු ගාලා ගමුකෝ. අපි මෙහෙම කියමු. මෙන්න මේ ගෝලය හදලා තියෙන ද්‍රව්‍ය ඝනත්වය සිග්මා කියලා දාගමුකෝ. එහෙම වුණොත් එහෙම ඔයාලට මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා මෙහෙම. ස්කන්ධය කියන්නේ නම් ඝනත්වයේ වාරයක් පරිමාව. ඝනත්වයට දැම්ම සිග්මා කියලා, පරිමාවට දැම්ම v කියලා. එතකොට g නේද? එහෙනම් මෙන්න මෙතනින් මේ ගෝලය මත පල්ලෙහාට ක්‍රියාත්මක වන බලය අපිට ලැබිලා තියෙනවා. දැන් අපි ගමු මෙතනින් මේ තියෙන ගෝලය සිම්පල් a0 කියලා තෝරණයකින් පල්ලෙහාට ගමන් කරනවා කියලා ගමු. දැන් එහෙනම් ඔබට පුළුවන්කම තියෙනවා මෙහෙම කරන්න. මේ ගෝලයේ මත තියෙන බල සලකලා පල්ලෙහාට F සමාන ma දානවා. හරිනේ මම ගන්නවා ගෝලයේ මත බල සලකා ගෝලයේ මත පල්ලෙහාට ක්‍රියාත්මක වන බලයන් ටික සලකලා දානවා පුතේ පල්ලෙහාට F සමාන ma. දැම්මොත් උදව් කරන්න බලන්න පල්ලෙහාට ක්‍රියාත්මක වන බලයන් බවට පත් වෙන්නේ කවුද පුතේ? මේ mg ඍණ u නේද? mg ඍණ u සමානයි මෙයාගේ තියෙන ස්කන්ධයට නම් දැම්ම m වාරයක් මෙයා ලක්වන තෝරණයට නම් මම දාගත්තා a0 කියලා. එහෙනම් දැන් අපිට මෙතනින් ගත්ත හැකි mg ට නම් මම දානවා b සිග්මා g ඍණ u වලගේ නම් එනවා v ρ g සමානයි මෙතනින් මේ තියෙන m ට ආපහු සැරයක් දාමු කවුරු කියලාද? මෙතනින් දාමු v වාරයක් සිග්මා a0 කියලා දාමු. දැන් එහෙනම් පුතේ මේ හැමෝගෙම v එකක් අපිට කපලා අයින් කරන්න පුළුවන්. එහෙනම් ඔබට මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා මේකේ සිග්මා ඍණ ρ වාරයක් g මේක සමානයි සිග්මා වාරයක් a0 කියලා දැන් මේක. එහෙනම් පුතේ මෙතනින් අපිට පුළුවන්කම තියෙනවා a0 වලට අදාළ අගයක් ලබා ගන්න. එහෙනම් මේකේ a0 වල අගය නම් ලබා ගන්න පුළුවනේ. මෙයාව නම් එනවා සිග්මා ඍණ ρ බෙදීම සිග්මා වාරයක් g කියලා අපිට දාගන්න පුළුවන්. හරිද? එහෙනම් මෙන්න මට ඇවිල්ලා තියෙනවා මේ විදිහේ තියෙන මේ ගෝලය නිදහස් කරපු මොහොතේදීම එයා අත් කරගන්නා වූ තෝරණය කොච්චරද කියන එක අපිට මෙතනින් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. පැහැදිලි නේද? එතකොට මේක තමයි පුතේ මේ ද්‍රව පෘෂ්ඨයක අපි ගෝලයක් තියලා නිදහස් කරොත් ඒක ලබා ගන්න උපරිම තෝරණය. හරි. මොකද ඔබ දන්නවා ඇයි මේ උපරිම තෝරණය කියලා කියන්නේ? මේක පුතේ පොඩ්ඩක් හරි පල්ලෙහාට චලනය වෙන්න පටන් ගත්ත ගමන් වෙන්නේ මෙයා මත දුෂ්ටාවී බලයක් ක්‍රියාත්මක වෙන උඩට. ඒ උඩට ක්‍රියාත්මක වන දුෂ්ටාවී බලයේ හින්දා පල්ලෙහාට දෙන සම්ප්‍රයුක්ත බලය අඩු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පල්ලෙහාට තියෙන තෝරණය අඩුවීමක් වෙනවා. හරි නේද? ඒකට ඔන්න හැමදාහ ගන්න. දැන් අපි හිතමුකෝ මෙහෙම. අපි ඔය තියෙන විශාල ජලාශයක උඩින් මොන හරි ගල් කැටයක් තියලා අතහැරියා කියලා හිතමුකෝ. මේ ගල් කැටයක් තියලා අතහැරියොත් මොනවද වෙන්නේ? මුලදීම ඔය ගල් කැටේ ලොකු තෝරණයකින් පල්ලෙහාට ගමන් කරන්න පටන් ගන්නවා. හැබැයි පුතේ පල්ලෙහාට ගමන් කරන්න එයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. ඒ ප්‍රවේගය වැඩි වෙද්දී උඩට ක්‍රියාත්මක වෙන දුෂ්ටාවී බලයක්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට පල්ලෙහාට තියෙන තෝරණේ ක්‍රමක්‍රමයෙන් එයාගේ අඩු වෙනවා. හරිද? අඩු වෙලා එක්තරා තැනකට ගියපු ගමන් පුතේ පල්ලෙහාට යාමත ක්‍රියාත්මක වෙන බලයන් ටිකට සමාන වෙන විදිහට උඩට යාමත බලයන් ටිකක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී මොකද්ද වෙන්නේ? මේක තව දුරටත් තෝරණයෙන් ගමන් කරන්නේ නැහැ.
ඕකට අපි කියනවා නියත ප්‍රවේගයකට එළඹෙනවා කියලා. එහෙම නැත්නම් අපි කියනවා ආන්ත ප්‍රවේගයකට ලක් වෙනවා කියලා. පැහැදිලිද පුතේ? right. අපි එහෙනම් මෙන්න මේ කාරණා ටිකත් පොඩ්ඩක් සටහනට දාගෙන නැත්නම් සටහනේ තියනවාද කියලා බලමු. මෙන්න ඔබට කියනවා පෘෂ්ඨයකදී මුදාහරින ලද ගෝලයක චලිතය. ඔයාලට කියනවා මුදාහරින ලද මොහොතේම උදාහරිය මොහොතේම ප්‍රවේගය ශූන්‍ය වන නිසා දුෂ්ටාවිතා බලයද ශූන්‍ය වේ. මේ විට ගෝලය මත ක්‍රියා කරන්නේ mg හා u පමණි. කියනවා mg කියන විශාල u විට ගෝලය පහළට සමාන ගෝලයේ සිරස්ස පහළට ත්වරණය වී දැන් ගෝලය මත බලසලකලා අපිට පුළුවන් පල්ලෙහාට f සමානයි මේ දාන්න. එහෙම වුණොත් එනවා mg ඍණ u වලගේ සමානයි a not. එහෙම වුණොත් අපිට මෙතනින් ලබා ගන්න පුළුවනි a not වලගේ නම් එනවා සිග්මා ඍණ ρ බෙදීම සිග්මා වාරයක් g කියලා අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් ඔන්න අපි ගත්තා මේ විදිහට මේ තරලයක් තුල යම්කිසි ගෝලයක් නිදහස් කරොත් එයා ලබා ගන්න උපරිම ත්වරණය කොච්චරද කියන එක තමයි මේ කතා කරලා තියෙන්නේ. හරි නේද? right. ඊට පස්සේ මම දැන් බලාපොරොත්තු වෙනවා දැන් ඕක ඇතුළේම මම කතාවක් තව කියවනේ. මෙන්න මේ ගෝලයට ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රවේගියකුත් තියෙනවා කියලා. එහෙනම් අපි දැන් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ගෝලයට ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රවේගිය කොච්චරද කියන එක අදහසක් ලබා ගන්න. හරි නේද? එහෙම නැත්නම් ඕකට අපි කියනවා ආන්ත ප්‍රවේගිය කියලා. දැන් එහෙනම් මගේ බලාපොරොත්තුව මේකේ ආන්ත ප්‍රවේගිය ගැන අදහසක් ලබා ගන්න. මෙන්න පුතේ බලා ගන්නකො මම ගන්නවා මේ මුදා හැරලා සුළු වේලාවකට පස්සේ මෙයාගේ තියෙන ප්‍රවේගය. එහෙම නැත්නම් ඕකට මම කියනවා මේ ආන්ත ප්‍රවේගයම ලබා ගන්න යන්නේ. ආන්ත ප්‍රවේගය. හරි. බලා ගන්නකො පුතේ. ඔබට ගන්න පුළුවන්කම තියෙනවා මෙහෙම. අර අපි කලින් විදිහටම ගමු. මෙන්න මේ ගෝලය අර දුෂ්ටාවිතා සංගුණකේ නීතාවන සහ ඝනත්වය රෝවන ද්‍රව්‍ය ඇතුලේ පල්ලෙහාට ගමන් කරනවා කියලා ගමු. මෙයාගේ තියෙන ඝනත්වය මම දාගන්නවා සිග්මා කියලා. දැන් මෙයා මත ක්‍රියාත්මක කරන බලයන් ටික ලකුණු කරගත්තොත් මේකේ තියෙන බර mg පල්ලෙහාට තියෙනවා. ඒ වගේම මෙයා මත දැන් බලයන් දෙකක් තියෙනවා. උඩුකුරු තෙරපුම් බලය සහ දුෂ්ටාවිතා බලය ඉහළට ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු මේ මොහොත වෙද්දි මේ ගෝලය අත්කරගෙන තියෙන ප්‍රවේගය v0 කියලා දාගමු. දැන් ඔබට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මේක දැන් නියත ප්‍රවේගයකට එළඹිලානේ තියෙන්නේ පුතේ. මේක නියත ප්‍රවේගයකට එළඹිලා තියෙන හින්දා ඔබට කියන්න පුළුවන් කාරණාව තමයි පුතේ මේකේ උඩට තියෙන බලවල එකතුව පල්ලෙහාට තියෙන බලවල එකතුවට සමාන වෙනවා කියලා අපිට ගත්ත හැකියි. හරි නේද? එතකොට මෙයා මත උඩට තියෙන බලයන් ටික බවට පත් වෙන්නේ f ධන u. මේක සමාන වෙන්න ඕන පුතේ පල්ලෙහාට තියෙන බලයට. ඒ කියන්නේ mg වලට. හරි නේද පුතේ? right. එහෙමනම් අපිට මේකේ f වලගේ නම් ගන්න පුළුවන්. මෙයාව නම් එනවා 6.5 නීටා a v0 කියලා එනවා. ඊට පස්සේ u වලගේ නම් මට ලියා ගන්න පුළුවන්කම තියෙනවා. u කියන්නේ v rho g නේද? එතකොට මේකේ තියෙන v වලගේ විදිහට නම් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ගෝලයේ තියෙන පරිමාව මේක නම් එනවා 3/4යි 5 a වල ඝනය රෝ වාරයක් g කියලා එනවා. මේක සමාන වෙන්න ඕනේ mg ට. එතකොට m වලගේ නම් ඉන්නේ 3/4යි 5 a වල ඝනය සිග්මා g කියලා මට දාගන්න පුළුවන්. හරි නේද පුතේ දාගත්ත විදිය? හරි. දැන් එහෙනම් ඔබට මෙතනින් ගන්න බලංකම තියෙනවා. මෙයාව ගන්න එහා පැත්තට. ඒ පැත්තට ගත්තොත් එහෙනම් මෙතනින් එනවා 6.5 නීටා a v0 වලගේ සමාන වෙනවා 3/4යි 5 a වල ඝනය ඊට පස්සේ g වාරයක් සිග්මා ඍණ රෝ කියලා අපි දාගත්තා. දැන් එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා මේකේ සුළු කරගන්න පුළුවන්ව සුළු කරගන්න. මේකේ තියෙන මේ 5ට මේ 5 අයින් කරගත්ත හැකි. මෙතනින් ගත්තොත් එහෙම මෙයාට 2යි මෙයාට 3යි කියලා අයින් කරන්න පුළුවන්. මේකේ 1කට මේකේ තියෙන එකක් අයින් කරන්න පුළුවන්. එහෙම වුණොත් පුතේ අපිට අන්තිමේට මේකේ තියෙන සමීකරණයක් හදන්න හැකි. v0 වලගේ සමානයි 2යි a වර්ග g සිග්මා ඍණ රෝ බෙදීම 9යි නීටා කියලා වට ගන්න පුළුවන්. හරි නේද? මේක නම් සාමාන්‍යයෙන් මම ටිකක් අර දිවේ හුරුවට මේ සමීකරණේ සමහර වෙලාවට මෙහෙමත් මම පාවිච්චි කරනවා. v0 වලගේ සමානයි 2යි a වර්ග g රෝ ඍණ රෝ නෝට් බෙදීම 9යි නීටා කියලාත් මම ගන්නවා.
හරි එතකොට රෝ විදිහට මම මේක දාගන්නවා මෙන්න මේ වස්තුවේ තියෙන ඝනත්වය රෝ නෝට් විදිහට මම දාගන්නවා ද්‍රව්‍යයේ තියෙන ඝනත්වය. එහෙම දාගත්තොත් මෙන්න මෙහෙම ගන්නත් පුළුවන්. හරිද? ඔයාලට පුළුවන් කැමති මේ සමීකරණ දෙකෙන් කැමති සමීකරණයක් මේකේ භාවිතා කරන්න පුළුවන්. මම නම් සාමාන්‍යයෙන් මතක තියාගන්නේ මෙන්න මේ සමීකරණය. මොකද මේක මට කියවන්න ලීසි. එහෙම නැත්නම් දිවි හුරුවට මේක ගන්න පුළුවන්. 2a වර්ග g රෝ ඍණ රෝ නෝට් බෙදීම 9 නීටා කියලා. පැහැදිලිද පුතේ? right. එහෙනම් ඔන්න අපි සිද්ධාන්ත විදිහට මේක ඇතුලේ කතා කරන්න තියෙන කාරණා ටික ඔක්කොම කතා කරලා ඉවරයි. හරිද? එතකොට අපි මූලිකව ගත්තොත් කාරණා තුනක් කතා කරා. නේද? මේකේ කාරණා තුන විදිහට එන්නේ පළවෙනි එක තමයි නිව්ටන් සමීකරණය. ඊට පස්සේ අපි කතා කරා පොයිසෙල්. දැන් අපි කතා කරා ස්ටොක් සමීකරණය. ඊට පස්සේ මේ ස්ටොක් සමීකරණයටත් ඊට පස්සේ අපි මූලික කාරණා දෙකක් තව ගත්තා. ආන්ත්‍ර ප්‍රවේගය සඳහා වන සමීකරණය. ඒ වගේම තමයි තව අපි අරගෙන තියෙනවා ත්වරණය සඳහා වන සමීකරණය. ඉතින් ඔන්න ඔය කියන සියලු සමීකරණ ටික අපි මෙතනදී ලබා ගැනීමක් කරලා තියෙනවා. හරි. දැන් අපි යනවා පුතේ මේකේ පොඩි පරීක්ෂණයකට. හරිද? සමහර අවුරුදු වලදී මෙන්න මේ පරීක්ෂණය ගැන ඔබෙන් අහලා තියෙනවා. ඒක නිසා මම මෙන්න මේ පරීක්ෂණය පිළිබඳව පොඩ්ඩක් කතා කිරීමක් කරන්නම්. දැන් ඔබට මෙන්න මේ ආන්ත්‍ර ප්‍රවේගය සඳහා වන සමීකරණය ගන්නකො. මේ ආන්ත්‍ර ප්‍රවේගය සඳහා වන සමීකරණය තුලේ ඔයාලට තියෙනවා නේද මේ නීටා කෙනෙක් පිළිබඳ අදහසක්. ඒ කියන්නේ ද්‍රවයේ තියෙන දුෂ්ටාවිතා සංගුණකය පිළිබඳ අදහසක් තියෙනවා මෙන්න මේ ආන්ත්‍ර ප්‍රවේග සමීකරණය ඇතුලේ. ඉතින් මම උත්සාහ කරනවා ඔන්න ඔය යම්කිසි ද්‍රවයක නැත්නම් යම්කිසි වස්තුවක ආන්ත්‍ර ප්‍රවේගය පරීක්ෂා කරලා මෙන්න මේ ආන්ත්‍ර ප්‍රවේගය ඇසුරු කරගෙන ඒ ද්‍රවයේ තියෙන දුෂ්ටාවිතා සංගුණකය කොච්චරද කියලා අදහසක් මම ඉදිරිපත් කරන්න මේකෙන් උත්සාහ කරනවා. හරිද පුතේ? රයිට්. මෙන්න බලාගන්න කරන දේ. මේ වැඩේ ඔබ කරන්න නම් කල යුතු දේ තමයි ඉස්සලම තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඔබට දැන් සූදානම් වෙන්නේ ගන්න කියන ද්‍රවයක තියෙන දුෂ්ටාවිතා සංගුණකය උපයෝගී කරගෙන නොදන්නා ද්‍රවයක තියෙන දුෂ්ටාවිතා සංගුණකය හොයාගන්න තමයි යන්නේ. ඉතින් මේ වැඩේ කරන්න නම් පුතේ ඔබ කල යුතු දේ තමයි ඉස්සලාම ඔයා තෝරගන්න මේ වැඩේ කරන්න ඉතා උස ද්‍රව මොකක් හරි භාජනයක් තෝරගන්න. හරිද? මෙන්න මේ භාජනයේට පුතේ මම දැන් මුලින්ම කරන්නේ ද්‍රවයක් පිරවීම කරනවා. හරිද? ඒ කියන්නේ අපි හිතමු දුෂ්ටාවිතා සංගුණකයේ දන්න කියන ද්‍රවයක් පුරවනවා. ඒ වගේම මේ භාජනයේ පුතේ මම සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 5න් 5ට විතර වගේ මෙහෙම මේ ක්‍රමාංකණය කිරීමක් කරගන්නවා. හරිද? ඔන්නෝම සෙන්ටිමීටර 5න් 5ට විතර වගේ මේක මම ක්‍රමාංකණය කරගන්නවා. හරිද? right. දැන් පුතේ බලා ගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් විරාම ගටිකාවකුත් ගෙනල්ලා තියාගෙන හරි මෙන්න මම විරාම ගටිකාව ගෙනල්ලා තියාගත්තා. තියාගෙන මම කරන්නේ මේ ගෝලයක් අරගෙන මෙන්න මේ ද්‍රවය ඇතුලේ පල්ලෙහාට වැටෙන සලස්සනවා. හරි නේද? ඊට පස්සේ මම බලනවා මෙන්න මේ එක එක සීමාව පහු කරද්දී එයාට ගතවන කාලයන් කොච්චරද කියලා මම දැනගන්නවා. හරිද? එතකොට දැන් මේක පල්ලෙහාට ගමන් කරද්දී අපි හිතමු මෙන්න මෙතන ඉඳන් මේ දක්වා එන්න සමහරවිට තප්පර 10ක් විතර වගේ යනවා. මේ ලයින් දෙක අතර යන්න. හැබැයි මෙන්න මේ සීමා දෙක අතර යන්න ඕකට තප්පර 8ක් විතර වගේ. හරිද? මෙන්න මේ සීමා දෙක අතර යන්න ඔයාලට නිකන් තප්පර 6ක් විතර වගේ යනවා. හැබැයි මෙන්න මේ සීමා දෙක අතර යන්න තප්පර 5යි. ආයෙම සරයක් මේ සීමා දෙක අතර යන්න තප්පර 5යි. මොකක්ද දැන් අපිට කියන්න පුළුවන්? අපිට මේකෙන් කියන්න පුළුවන් කාරණාව තමයි මේ හරියේ තියෙන ප්‍රවේගයට වඩා මෙතන ප්‍රවේගය වැඩි වෙලා. ඒ කියන්නේ මේ දුර ප්‍රමාණයට වඩා මේ දුර ප්‍රමාණය ගමන් කරන්න අඩු කාලයක් ගත වුණේ. ඉතින් මෙතෙන්දි ආපහු අර ප්‍රවේගය වැඩි වෙලා තියෙන එකයි තව අඩු වුණේ කාලේ. මෙතෙන්දි තවත් ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. හැබැයි මෙන්න මේ සීමාව තුල ගමන් කරපු ප්‍රවේගයෙන්ම තමයි මෙන්න මේ සීමාව තුලත් එයා ගමන් කරලා තියෙන්නේ. ඒ හින්දානේ මේ කාලේ එකමුනේ. හරිනේ? ඉතින් ඒකෙන් මම කියනවා මොකක් කියලාද? මෙන්න මේ හරියේ ඔය ගෝලය නියත ප්‍රවේගයකට එළඹිලා. ඕකට අපි කිව්වා නම. මොකක් කියලාද? ආන්ත ප්‍රවේගය කියලා කිව්වා. එහෙනම් මෙන්න මේ ගෝලය මේ සීමාව තුලදී ආන්ත ප්‍රවේගයකට එළඹිලා. දැන් බැරිද ඔගේ ආන්ත ප්‍රවේගය හොයාගන්න? මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ ඉරි දෙක අතර තියෙන පරතරය කීයක්ද කියලා මැනගන්න. හරිද? ওই ඉරි දෙක අතර තියෙන පරතරය දන්නවනම් ගත වෙච්ච කාලෙන් බෙදපු ගමන් එයාගේ ආන්ත ප්‍රවේගය නිකම්ම එනවා. හරි නේද වෙන්නේ? right. දැන් එහෙනම් මෙන්න මගේ උත්සාහය මම උත්සාහ කරනවා ආන්ත ප්‍රවේග භාවිතා කරලා මේගොල්ලොන්ගේ තියෙන මේ දුෂ්ටාවිතා සංගුණ හොයාගන්න. එහෙනම් මම ඉස්සෙල්ලාම ගන්නවා මේකේ තියෙන මේ පළමු ද්‍රවය සලකනවා. එහෙනම් පළවෙනි ද්‍රවයට ගත්තොත් එහෙම අපි ගමු එයාගේ තියෙන ආන්ත ප්‍රවේගය V0 කියලා ගමු. ඒ කියන්නේ ඕනනම් මේක ගත්ත හැකි L බෙදීම T1 කියලා දාගත්තොත්
නේද? මේක නම් අපිට එනවා 2a වර්ග g. මේකේ මම දාගන්නම් රෝ ඍණ රෝ නෝට්. ඒ කියන්නේ ඔබට ඕනනම් දාගත්ත හැකි. මෙහෙම දාමුනේ. පළවෙනි රවේනේ. එහෙනම් රෝ 1 ඍණ රෝ නෝට් බෙදීම 8යි සමයි. බෙදීම 9යි නීටා 1 කියලා දාමු. මේ ඇවිල්ලා පළවෙනි ද්‍රවය. මම අර දන්න කියන ද්‍රවය පිළිවෙල. ඊට පස්සේ මම දාගන්නවා දෙවෙනි ද්‍රවය පුරවනවා මේකට. ඒ කියන්නේ දුෂ්ටාවිතා සංගුණකේ හොයාගන්න ඕනේ කරන ද්‍රවය පුරවන්න. එහෙම වුණත් අපිට මේකේ ගන්න පුළුවන්. මෙයාගේ තියෙන මේ ආන්තර ප්‍රවේගයට මම දාගන්නවා v0 බා කියලා. මේක සමානයි L බෙදීම T2. මේක සමාන වෙනවා 2යි අර ගෝලයෙන්ම භාවිතා කරනවා කියලා ගමු. එහෙනම් අර ගෝලයෙන් භාවිතා කරොත් අර ඒ වෙනසක් නැහැනේ. එහෙනම් මම ගන්නවා a වල වර්ග g. මෙතනින් මට එහෙනම් ගන්න පුළුවන් රෝ ඍණ රෝ නෝට් වෙනුවට මම දාගන්නවා රෝ 2 ඍණ රෝ නෝට් බෙදීම 9යි නීටා 2 කියලා දාගන්නවා. පැහැදිලිද පුතේ? දැන් එහෙනම් ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මේ දෙන්නව සුළු කරගන්න. මේ දෙන්නව සුළු කරගත්තොත් එහෙම හරි නේද? මේක අංක 1 මේක අංක 2 කියලා අරගෙන මම මේ දෙන්නව සුළු කරනවා. එහෙනම් මම මේක අයින් කරලා දාන්න සුළු කිරීම කරන්න. හරි. දැන් එහෙනම් අපි අංක 1 බෙදීම අංක 2ට යමු. අංක 1 බෙදීම අංක 2ට ගියොත් එහෙම ඔබට මෙතනින් ගන්න පුළුවනි L බෙදීම T1. මේක බෙදන්න ඕනේ L බෙදීම T2 වලින්. මේක සමානයි 2යි a වර්ග g රෝ 1 ඍණ රෝ නෝට්. මේක බෙදලා දා ගන්න ඕනේ 9යි නීටා 1 වලින්. සම්පූර්ණ එක අපි බෙදලා දානවා 2යි a වර්ග g මෙතනින් එනවා රෝ 2 ඍණ රෝ නෝට්. මේක බෙදන්න ඕනේ 9යි නීටා 1 වලින්. හරි නේද? එහෙමනම් දැන් ඔයාලට පුළුවන් මෙතනින් 2යි a වර්ග g ට 2යි a වර්ග g අයින් කරන්න. මේ 9ට 9 අයින් කරන්න. මේ l ට l අයින් කරන්න. එහෙනම් මෙතනින් එනවා T2 බෙදීම T1 වලගේ සමානයි මෙතනින් එනවා රෝ 1 ඍණ රෝ නෝට් බෙදලා දා ගන්න ඕනේ රෝ 2 ඍණ රෝ නෝට් වාරයක් මේක නීට 2 නේ. මෙතනින් මේ නීට 2 උඩට එනවා නීට 1 යටට යනවා. එහෙනම් නීට 2 බෙදීම නීට 1 කියලා අපිට ගත්තා. පැහැදිලි නේද පුතේ? එහෙමනම් ඔන්න දැන් ඔබට ඇවිල්ලා තියෙනවා මේ වලදී ඔයා දන්නවා නේද T1 T2 බොහොම ලීසියෙන් යන්න හැකි. ඊට පස්සේ රෝ නෝට් වලගේ සහ රෝ 1 රෝ 2 කියන අගයන් ටික දන්නවා නම් ඔයාට මේ නීට 2 සහ නීට 1 අතර සම්බන්ධය ගත්ත හැකියි. එතකොට එක ද්‍රවයක තියෙන දුෂ්ටාවිතා සංගුණකය දන්නවනම් ඔයාට බොහොම ලීසියෙන් අනිත් ද්‍රවයේ තියෙන දුෂ්ටාවිතා සංගුණකය හොයාගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද පුතේ? එහෙනම් ඕක තමයි මෙතනින් මේ තියෙන දුෂ්ටාවිතා සංගුණකය ලබා ගැනීමේ පරීක්ෂණී බවට පත් වෙනවා. පැහැදිලිද? right. එහෙනම් ඔන්න අපි කතා කරලා තියෙනවා කොහොමද දුෂ්ටාවිතා සංගුණකය හොයාගන්න. අපි මේ කතා කරපු ස්ටොක් සමීකරණය එහෙම නැත්නම් ආන්ත ප්‍රවේගීය සඳහා වන සමීකරණය භාවිතා කරන්න කියන එක ඔන්න මම වත් ඒක කතා කරලා තියෙනවා. හරි. තව චුට්ටක් බලන්න පුතේ මේ සටහනේ ඔබට දීලා තියෙනවා. ද්‍රවයක පෘෂ්ඨයේ ඉඳන් නිදහස් කරපු කුඩා ගෝලයක චලිතයට අදාළ වෙන ප්‍රසාර කියලා කතා කරලා තියෙනවා. අපි ඒ ටිකත් සම්පූර්ණ කරලා ඉවරෙන් කරගමු. එතකොට එතනින් සටහන් ටික ඉවරයි. හරි. මම මේ ටික ඉවත් කරනවා. මම මෙහෙම ගන්නම්. මම කරන්නේ මේ ද්‍රවයක පෘෂ්ඨයේ තියලා මොකක් හරි ගෝලයක් මම නිදහස් කරනවා. හරිද? මේ විදිහේ තියෙන ගෝලයක් මම ද්‍රවයක පෘෂ්ඨයේ තියලා මෙහෙම නිදහස් කිරීමක් කරනවා. දැන් මට ඕනි මෙන්න මේ ගෝලී තියෙන චලිතය සඳහා වන චලිත ප්‍රස්ථාර ටිකක් ගන්න. මට පළවෙනියටම අවශ්‍ය වෙනවා මෙයාගේ තියෙන මේ විස්ථාපන කාල ප්‍රස්ථාරය ගන්න ඕනේ. කොහොමද පුතේ මේකේ විස්ථාපන කාල ප්‍රස්ථාරය ඉන්න ඕනේ? උදව් කරන්න බලන්න මට කියන්න පුළුවන්කම තියෙනවා මෙහෙම. මුලින්ම ගත්තොත් මෙන්න මේ ගෝලය යන්නේ ත්වරණයේ කියලා. ඔබ දන්නවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක ත්වරණය පෙන්වන්නේ මෙහෙම අනුක්‍රමණය වැඩි වෙන විදිහට. ඊට පස්සේ අපිට පේන්න තියෙන ඊළඟ කාරණාව තමයි මෙයා යම්කිසි දුරක් චලනය වුණාට පස්සේ ඒක උපරිම ප්‍රවේගයක් ගන්නවා. ඔකට අපි කියන ආන්ත ප්‍රවේගයක් අත් කර ගන්නවා කියලා. එතනින් පස්සේ මෙන්න මෙයා ඔය අත් කරගත්තා වූ ආන්ත ප්‍රවේගයෙන් ටිකටම ගමන් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් මෙයාගේ තියෙන මේ විස්ථාපන කාල ප්‍රස්ථාරය එහෙනම් ඔන්න ඔය විදිහට ඔබට ලැබෙන්න ඕනේ. ඊට පස්සේ පුතේ අපි ගියොත් එහෙම මේකේ මම දෙවෙනි ප්‍රස්ථාරය විදිහට ඇඳ ගන්නවා මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. right. දෝ කරන්නකෝ බලන්න පුතේ.
කොහොමද මේ ගෝලීය තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය එන්නේ? ඔබට කියන්න පුළුවන් නේද මුලින්ම මෙයා නිදහස් කරපු ගමන් මේ කියන්නේ තුවරණී. හැබැයි වැඩේ තියෙන්නේ මොකද්ද? මේකේ තියෙන මේ තුවරණේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් නේද ওই විදිහට තුවරණේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා එක්තරා අවස්ථාවකදී එහෙම නැත්නම් මෙන්න මේ කාලෙට මම T නෝට් කියලා දාන්න. ඔන්න ඔය T නෝට් කියන කාලයේදී මෙයා එයාගේ තියෙන උපරිම ප්‍රවේගය වෙන ආන්ත ප්‍රවේගය අත් කරගන්නවා. ඊට පස්සේ අත් කරගත්ත ආන්ත ප්‍රවේගයෙන්ම තමයි දිගටම ගමන් කිරීමක් වෙන්නේ. හරි නේද? right. ඊට පස්සේ අපි යනවා ඊළඟ අවස්ථාව ගැන කතා කරන්න. ඒ අවස්ථාවට මම යනවා මෙයාගේ තුවරණ කාල ප්‍රස්ථාරයේ හැසිරීම. හරි. උදව් කරන්න බලන්න පුතේ. මේකේ තියෙන මේ තුවරණ කාල ප්‍රස්ථාරයේ තියෙන හැසිරීම ගැන අපි කතා කරන්න ගියොත් අපිට කිව්වේ මෙහෙම. මුලින්ම මේකේ ලොකු තුවරණයක් තියෙනවා. හැබැයි කාලයත් එක්ක යාගේ තියෙන තුවරණී ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා මේකේ තියෙන තුවරණය බිඳුවක් බවටම පත් වෙනවා. නේද? ඒතකොට T නෝට් කියන කාලයේදී මේකේ තියෙන තුවරණය සම්පූර්ණයෙන්ම බිඳුවක් බවටම පත් වෙනවා කියලා ගත්තා ඒක. පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි පුතේ මේ පෘෂ්ඨයක මතින් තියලා වස්තුවක් නිදහස් කරොත් එයාගේ විස්ථාපන කාල ප්‍රස්ථාරය, ප්‍රවේග කාල ප්‍රස්ථාරය සහ තුවරණ කාල ප්‍රස්ථාරය ලැබෙන්න ඕනේ. හරි. එතකොට ඔච්චර අපිට දුෂ්ටාවිතාවය යටතේ කතා කරන්න තියෙන්නේ. එහෙනම් දුෂ්ටාවිතාවය යටතේ ඔන්න සිද්ධාන්ත විදිහට අපිට කතා කරන්න තියෙන කාරණා ටික ඔතනින් අවසන් වෙනවා. එතකොට දැන් එහෙනම් ඔන්න නැවත වතාවක් අපි ඉක්මනින් මතක් කරගත්තොත් අද දවසේ අපි කතා කරනවා කාරණා නැත්නම් මූලික සමීකරණ තුනකුත් ඊට අනුරූපව තවත් සමීකරණ දෙකකුත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. නේද? පළවෙනි සමීකරණය නිව්ටන් සමීකරණයේ විදිහට අපි ඉදිරිපත් කරා. නැත්නම් බලය සඳහා වන දුෂ්ටාවිතා බලය සඳහා වන සමීකරණය. ඊට පස්සේ අපි කතා කරා පොයිසෙල් සමීකරණය. ඊට පස්සේ අපි කතා කරා ස්ටොක් සමීකරණය. පස්සේ අපි ලබා ගත්තා උපරිම තුවරණය සඳහා වන සමීකරණයක්. ඒ වගේම අපි ලබා ගත්තා උපරිම ප්‍රවේගය සඳහා වන සමීකරණය. එතකොට ඔන්න ඔය කියන මූලික සමීකරණ ටික තමයි අද දවසේදී අපි ලබාගෙන තියෙන්නේ. අපි අද දවසේදී මෙතනින් අපේ වැඩ කටයුතු ටික අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සිද්ධාන්ත ටික මෙතනින් ඉවරයි. එතකොට නැවත වතාවක් කියන්න තියෙන දේ තමයි සිද්ධාන්ත මොන හරි සම්පූර්ණ කරගත්තේ නැති අය ඉන්නවනම් දැන් නැවත වතාවක් ওই සටහන් ටික සම්පූර්ණ කරගන්න. හරිද? සම්පූර්ණ කරගෙන ඉවර වෙලා නේද නැවත සටහන් ටික කියවලා බලන්න. කියවලා බලපුවම ඔයාලට ඊට වඩා වැඩියමක් තේරෙයි. හරිද? ඊට පස්සේ තවත් ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කොහොමදත් බලාපොරොත්තු වෙනවා ගෲප් එකට දාන්න මේකේ වීඩියෝ එක. එහෙම වුණොත් ඔබට පුළුවන් තව වතාවක් මේක බලලා ඔබේ තියෙන අඩුපාඩු කන් ටික සම්පූර්ණ කිරීමක් කරගන්න. හරි. අපි එhmenan අද දවසේදී මෙතනින් අපේ වැඩසටහන අවසන් කිරීමක් කරනවා. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේදී මේකේ නැවත ගැටලු ටිකක් හදන්නත්. ඊට පස්සේ අපිට ඊළඟට ඉදිරිපත් කරන්න තියෙන්නේ ප්‍රත්‍යක්ෂතාවී කියන කොටස. හරි. එහෙනම් අපි අදට මෙතනින් අපේ වැඩසටහන අවසන් කිරීමක් කරනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.